අවිදු අඳුර දුරු කරන්නට සියත මාධ්‍ය ජලයෙන් දැල්වූ පහන් සිල යාත්‍රා අදත් ආරම්භ කරන්නට අපි ඔබෙන් බොහොම ගෞරවයෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේත් මේ මොහොතේ අපි කතා බහ කළ යුතු කාරණා එකතු කරමින් මේ වැඩසටහන ඔබ වෙත තිළින කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමස්ත ලෝකයේම මුහුණ පාලා තිබෙන තත්ත්වයන් එක්ක අද දවසේදී රටක් විදිහට අපිට කොහොමද මේ උවදුරින් මිදෙන්නට පුළුවන්, කොහොමද අපි ආරක්ෂා වෙන්නේ, ඒ වෙනුවෙන් හෙළවෙදකමේ තියෙන වටිනාකම් කොයි වගේද කියන කාරණාත් හොයා බලමින් අද දවසේ යාත්‍රා වැඩසටහන ඉදිරියට රැගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව. අපි බොහොම ගෞරවයෙන් ඔබට නැවත වතාවක් ආරාධනා ලබා දෙනවා. එකතු වෙන්න අද දවසේදී ඔබේ ජීවිතය රැකගන්න, ඔබේ ආදරණීයන්ගේ ජීවිතය රැකගන්න වටින කරුණු කාරණා බොහොමයක් අද දවසේදී වැඩසටහන තුළදී ඔබ හමුවට රැගෙන එන්න අප සූදානම් වෙලා ඉන්නේ. අපි බොහොම ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව ආරාධනා ලබා දුන්නා. හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සද්ධර්ම විශාරද රාජකීය පඬිත අවසරයි වරාය සමිත අපේ හඳුනන වාසේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන්නේ වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව ආරයුම් ලබා දුන්නා. කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි හසලක සීලවින් අපේ හඳුනන වාසේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන්නේ අපේ වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට ආරාධනා ලබා දුන්නා. කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගයේ වෛද්‍යවරයා විදිහට කටයුතු කරන, ඒ වගේම යුව එනර්ජිවල් සංකල්පයේ නිර්මාතෘවරයා විදිහට මීට පෙර ආතුවත් අපේ වැඩසටහන් කිහිපයකටම සහභාගී වෙන්න එතුමා අපිට වටින කරුණු කාරණා ලබා දුන්න වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමා ඉන්න බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන. එමනම් අපි අපේ වැඩසටහන ආරම්භ කරමින් අපේ හාමුදුරනේ වර්තමාන තත්ත්වයට එක්ක අපි හැමෝම මුහුණ දීලා තියෙන සුවිශේෂී අවස්ථාවක් මේක මුළු ලෝකෙම. හෙළවෙදකමත් එක්ක අපිට තියෙන සම්බන්ධතාවය බුදුදහමත් එක්ක කතා බහ කරන්න හොඳම වෙලාව මේ වෙලාව අපේ හාමුදුරනේ. වැඩ සිටින අප කල්යාණ මිත්‍රයන් වහන්සේ, ඒ වගේම අපිව බලාගෙන ඉන්න අපේ පූජනීය මහා සංඝරත්නයන් අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ වෛද්‍යතුමනි, ඒ වගේම පුතේ ඔබ ඇතුළු අපේ සියත මාධ්‍ය ජාලේ හැම දිනාටම ගෞරවනීය මහා සංඝරත්නයටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපි අද මේ කතා කළ යුතුම අවස්ථාවකට එළඹිලා තියෙනවා. වෛද්‍යතුමනි, මම වැඩම කරපු වෙලාවෙත් කතා කළ දෙයක් තමයි අපේ හැමදෙරනේ මේ වෙලාව කියලා කියන්නේ අපි හැමෝම මරණ බය කියන එක මම හිතන්නේ මිනිස්සුන්ට අමුවේ දැනෙලා තියෙන වෙලාව. අර යුද්ධ කාලේ තිබුණ කතාවක්, උදේට ගියොත් එහෙම පාරේ මැරෙයි කියලා මිනිස්සු බයකින් හිටියා. දැන් මේක gedara සැමියා බිරිඳ දෙන්නටවත් අඩි 2-3ක් ළඟට ඇවිල්ලා කතා කරන්න බැරි තත්ත්වයක්. gedara තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ගෙදරින් බැහැරට ගියොත්, දරුවෝ බැහැරට ගියොත් අපෝ පන්සලට ආවම ලොකු බයක් ඇති වෙනවා. තම තමන්ගේ අය අතර බයක් ඇති කරලා තියෙනවා. තම තමන්ගේ අය ඇසුරු කිරීම. දැන් අපේ අද මාතෘකාව මේ හෙළවෙදකම කියන එක. හෙළවෙදකම කියන කාරණාව ගැන කතා කරද්දී වෛද්‍යතුමනි, අපි කතා කරමු මේ කොරෝනාව ගරණා ව්‍යාපාරයක් බවට පත් කරගත්තු අයත් ඉන්නවා. දැන් සමහර කණ්ඩායම් හොඳ යම් දෙයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ අතරේ සමහර අය ඉන්නවා විවිධ දේවල්, කිසිම අගක් මුලක් නැති දේවල් මේක හොඳයි කියලා සමාජගත කරන්න හදන කණ්ඩායමුත් අපි දකිනවා. ඒ අතර ආගමික ඇදහිලි, භූත විශ්වාස, යක්ෂ විශ්වාස, ගෝත්‍රික විශ්වාස, ඊළඟට මළගිය ප්‍රාණකාරීන් සම්බන්ධ විශ්වාස, දැන් මේ වගේ ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අතරේ අපි දකිනවා මේ හෙළ රටේ හෙළ වෙදවරු, ඊළඟට විශ්ව ශක්තිය වගේ සංකල්ප, ඒ වගේ පිළිගත හැකි සමහර සංකල්ප, ඊළඟට හෙළ වෙදකම, මේ වගේ දේවල්, පාරම්පරික වෙදකම, මේ සම්බන්ධව හොඳ පිරිසක් පිබිදීමක් තියෙනවා. ඊළඟට බුදුදහම කියන එක. පළවෙනි කාරණාව තමයි ධම්මෝ මහෞෂධෝ. බුදුරජාණන් වහන්සේ තමයි පුතේ මේ ලෝකේ මේ සසර දුකට උතුම් ඖෂධය දේශනා කොට වදාළ උතුම් ශාස්ත්‍රඥ වහන්සේ.
ඊළඟ එක තමයි පුතේ දැන් අපිට තේරෙනවා අපි පන්සිල් රකින්න කිව්වා අටසිල් රකින්න කිව්වා නේද දසසිල් රකින්න කිව්වා ආජීවක අෂ්ටමික සීලය කිව්වා ඉන්ද්‍රිය සංවර සීලය කිව්වා මේ විවිධාකාර නම් වලින් විවිධාකාර තුන්සිත පිරිසිදු කරගන්න කිව්වා අපිට හිතෙනවා නේද පුතේ මේ අපේ මොනවා හරි ගැටලු ටිකක් මිනිස්සු බලන්න එකක් ස්වභාව ධර්මයට කරන මහා පරිමාණ හානි විනාශ ඊළඟට සත්ව ලෝකයට අරගෙන බැලුවට පස්සේ මේ මානවයා තරම් පුතේ බලන්න දැන් සත්තු ඉන්න තැන් ඇත්තු කොටි වලස්සු ඉන්න තැන්වල පුතේ ලස්සනට ගංගා තියෙනවා ගස්වල ලස්සනට මල් පිපිලා තියෙනවා ගෙඩි පළතුරු ගෙඩි ඖෂධ වර්ග තියෙනවා හැබැයි මිනිස්සු ඉන්න තැන්වල බලන්න ඒවා කපලා සත්තු මරලා ගංගා හිඳිලා ඊළඟට සත්තුන්ට දෙන වද හිංසා බලන්න මේ සත්ව හිංසනය කියන එක ඒක මේ කකුල් හතරේ සත්තුන්ට විතරක් නෙමෙයි තම තමන්ගේ අයට උනත් දැන් අපි දැක්කම මේ දරුවන් පියා මරයි පියා දරුවන් මරයි සැමියා බිරිඳ මරයි ඊළඟට අහස පොළව නොහුලන මහා අපරාධ මේ මිනිස්සු කරන මිනිස්සු කරන අහස පොළව නොහුලන මහා අපරාධ මේවා දැක්කම පුතා මේ ධර්මයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අන්තක්කල්ප විනාශ ගැන එහෙම අපි කතා කරලා තියෙනවානේ. දැන් මේවා ගැන කතා කරනකොට අපිට හිතෙනවා බුදුහාමුදුරුවෝ මේ කියපු දේවල් එක දෙයක්වත් බොරු වෙන්නේ නැහැ. දැන් පහුගිය කාලේ මිනිස්සු තිබුණානේ ජාතක කතාවක් ගොන් පස්සේ ඕක වෙන්න පුළුවන්ද? දැන් අවිවාතක රෝගය ගැන කිව්වට පස්සේ මිනිස්සු ඇහුවා එහෙම ගම්බින් පිටින් මැරෙනවාද? මූද ගොඩ ගලනවා කිව්වම මිනිස්සු ඇහුවා එහෙම ගොඩ ගලනවාද? නමුත් මිනිස්සුන්ට ඒවා පිළිගන්නුණා වෛද්‍යතුමා. අවිවාතක රෝගය වගේ ඒවා හැදිලා ගම්බින් පිටින් මිනිස්සු මැරුණා. බලු කපුටන් ඉඳලා මැරුණා කියලා කියනවා. ඊළඟට ලේ විස වෙන නේද? යම්කිසි කාලයක එනවා විස වෙච්ච ලේ තියෙන විස වුණු ලේ තියෙන විෂම කාම තියෙන විෂම කාමයන්ගෙන් පිරුණු ලෝකයක්. ඉතින් අද මේ ලෝකයේ දිහා පුතේ ඇස්සරලා බලනකොට අපිට පේනවා විෂම කාමයි විෂ වෙච්ච ලේ මිනිස්සුන්ගේ ශරීරෙ පිරීලා. මිනිස්සුන්ට මිනිස්සු විස වෙලා තියෙනවා. මට හිතෙන්නේ අන්නේ ඒකයි. මිනිස්සුන්ට මිනිස්සු විස වෙලා තියෙනවා. තමන්ගේ අයට තමන්ගේ අය විස වෙලා තියෙනවා. නේද? තමන්ගේ අයට තමන්ගේ අය විස වෙලා තියෙනවා. එහෙම වෙලාවක අපි හෙළවෙදකමයි බුදුදහමයි කියන දෙක පිළිබඳව කතා කරන්නේ. දැන් මේ වෙදකම කියන එක පන්සලේ හොඳට තිබුණු දෙයක්. මොකද වෙදකම කියනකොට දැන් අපේ ස්වාමින් වහන්සේලා අද නම් හාමුදුරුවෝ මම දන්නේ දන්නවද කියලාත් මේවා. දැන් අපි පැවිදි වෙන්න පන්සල් වලට ආවම පුංචි කාලේ අපිට තිබුණේ නැහැ මේ ටූත් බ්‍රෂ්. මම හිතන්නේ මේ හාමුදුරුවරුන්ගේ තිබුණු සෞඛ්‍ය ක්‍රමවේදය වෛද්‍යතුමනි මම හිතන්නේ මේ වාණිජ්‍යමය පරමාර්ථات එක්ක මේක කඩලා දැම්මා කියලා මම හිතනවා. ඒකට හැදුවා වෙළඳ ව්‍යාපාරිකයෝ හැදුවා අපේ හාමුදුරනේ පූජා භාණ්ඩ පාර්සලයක් ඇදුවා. එයා පීරිකර කඩෙන් තමයි ඒක හැදුවේ. ඒකට බුරුසුවකුත් තියලා, ඒකට දත් මදින මේ පැකට් එකකුත් තියලා එයා හැදුවා එකක්. අපි දායකයන්ටත් ගිහලා ඒක පූජා කළා. හැබැයි අපි තිබුණේ ස්වාමීන් වහන්සේලාට ඉස්සර බෝමු කෝටුව. දැහැටි වළඳනවායි කියලා නේ කිව්වේ. නේද? දැන් අපි දිනචරියාව කිව්වට පස්සේ අපි පුංචි කාලේ පන්සලකට ආවම ගිහියෙක් විදියට පන්සලට ආවම අර පුංචි හාමුදුරුවරුත් එක්ක අපිව හුරු කරනවා. ට්‍රේනින් කරනවා. අවුරුදු දෙකක්වත් පන්සලේ තියාගන්න නැතුව අපේ පැරණි ආචාර්යවරු අපි මාන කරන්නේ නැහැ. ඒකදී අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි අපිට උදේට කැඳ එකක් හම්බ වෙනවා. සුදු ලුණු දාපු හොඳ කැඳ එකක්. පොල් කිරි කැඳ හදනවා. මේ පොල් කිරි දාන්න නැතුව කැඳ හදනවා සුදු ලුණු දාලා. ඉතින් කැඳ එකක් හොඳ කැඳ වාජනයක් වළඳන්න ලැබෙනවා. බොන්න ලැබෙනවා ගිහියෙක් නම්. ඊළඟට මේ පාත්තරයට බෙදෙන මේ අපි දේශීය වෙදකම ගැන කතා කරද්දී පාත්තරයට බෙදෙන දානි ටික. මේකේ පුතේ මේකේ මේ තියෙන ලෝහමය වටිනාකමත් එක්ක ඇඹුල් වර්ග වෛද්‍යතුමනි මේකට ඇඹුල් වර්ග විවිධ රස දේවල් සාමාන්‍ය පිණ්ඩපාතික මේ ආහාර රටාවක්නේ ස්වාමීන් වහන්සේලාට තියෙන. ඒතර පිණ්ඩපාතේ කියන එකේදී පුතා පිණ්ඩපාතේ වැඩියම ගෙවල් වලින් ප්ලෑන් කරලා සැලසුම් කරලා පිණ්ඩපාත බෙදීමක් නැහැ. ගෙදර තියෙන එකක් තමයි බෙදන්නේ. ඒතර ඒකට ඇඹුල් වර්ග විවිධ රස වර්ග විවිධ දේවල් මේකට ලැබෙනවා. ඒතර මේ ලෝහමය වටිනාකමත් එක්ක මෙවයි ක්‍රියා කිරීමේ ගුණයක් ඇති වෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේලා නිරෝගී වෙනවා. දැන් මේ රැට ඉර අවරට ගියාට පස්සේ දන් වළඳන්න එපා කියන කාරණාව තුල වුණත් ස්වාමීන් වහන්සේලාට බණ භාවනා මේ දියුණු කරගන්න. සසර ගමන කෙටි කරගන්න. බොහොම සැහැල්ලුවෙන් ඉන්න. දැන් බුදුහාඳුරෝ දේශනා කළේ අපිට දානේ වළඳන්න පවා නේද? දානේ වළඳ තුනෙන් එකක්. බඩෙන් තුනෙන් එකක් දෙකකට වතුර බොන්න. හිස්ස තියාගන්න.
බොහොම අඩුවෙන් තමයි දන්වල දන්න කිව්වේ. ඒතර මේ වයේ තුල පුතේ තිබුණා විද්‍යාත්මක බව. බුදුරජාණන් වහන්සේ කොරෝනා ගැන කිව්වේ නැතුණාට මේ රෝග ගැන ඕනතරම් දේශනාව තුල තියෙනවා. ලෙඩ සීට්ටුවක්ම තියෙනවා. නමුත් මම කියන්නේ ස්වාමින් වහන්සේලාගෙන් මේ කාන්දු වෙන ගිහියට ගිහි විනයට යන්නේ පැවිදි විනයනේ. එතකොට ස්වාමින් වහන්සේගේ දානීය වළඳන විදිය ස්වාමින් වහන්සේගේ ඒ ඇවතුම් පැවතුම් ටික ඊළඟට ස්වාමින් වහන්සේලා දැන් අපිට පුංචි කාලේ පන්සල් වල අමදින්න තියෙනවා. අක්කර ගණන් අමදිනවා. ස්වාමින් වහන්සේ නමක් මිදුලක් අතු ගාවම හරි ලස්සනයි. ඉදලා අල්ලලා තියෙන විදිය ඉදලේ රටාවල් ටික බැලුවට පස්සේ බෝමලුව අමදින්න වෙන විදියකට වෙහෙර මලුව අමදින්න වෙන විදිය. මේක ඇමදීම විතරක් නෙමේ මේ දිනචරියාව ඇතුළට වතාවත ඇතුළට මේක එන්නේ පුතා. මේකේ නිරෝගීකම ඇති වෙනවා. අමුතුවෙන් එක්සර්සයිස් කරන්න ඕනේ නැහැ. අමුතුවෙන් ඇවිදින්න ඕනේ නැහැ. ඇමදීම ඊළඟට ඒ විතරක් නෙවෙයි අපි පුංචි කාලේ ආවම සමාල්ලාට දැන් මේ වගේ කාල වෙනකොට අපිට මතක් වෙනවා ඇත්තටම දාන්නේ නැති පන්සල් මේ වෙලාවෙ ඉන්නවා තියෙනවා. දැන් අපේ පන්සල් ගත්තත් කොළඹ පන්සල් ගත්තත් සමහරලාට පුතේ මොකද දාන නවත්තලා ගමේ හැමෝටම කොරෝනා ඇදිලා පන්සල් වල හාඳුරු දාන වියාගෙන තමයි වළඳන්නේ. දැන් අපිට මතකයි අපි පුංචි කාලේ වතාවතට එකතු කරලා තියෙනවා කුරහන් පාහින්න වෙලාව. දානීය සකස් කරන්න මොකද කැලෑබද ප්‍රදේශවල අපි මහාන වෙන යුගය වෙනකොට කුරක්කන් කැපුවට පස්සේ වෛද්‍යතුමනි කුරක්කන් ටික පන්සලට ගෙනලා පූජා කරා. දානි හදන්න වෙලාවක් නැහැ. ඈත ගෙවල් ගමක තිබුණේ ගෙවල් 10යි 15යි. ඉතින් අර කුරක්කන් ටිකක් තමයි පන්සලට පූජා කරලා යන්නේ. ඒතර පොඩි හාමුදුරුවෝ අපි තමයි වනේ කුරක්කන් ටික පහින්නේ. කුරක්කන් තලෙපිට පහින්නේ. අපේ ලොකු හාමුදුරුවෝ උදේට දානි සකස් කරනවා සමාල්ලාට නැගිටලා හොද්දක් හදලා කිරි හොද්දක් හදලා ගොරක දාලා බෙරි බතක් වියලා ඒකට දාලා ඒක වෙන් කරලා තිනවා අපිට පිරිවෙන් වල පන්සල් වල වතාවත් කරන්න වෙන් කරලා තිනවා. ඒතකොට ස්වාමින් වහන්සේලාට එහෙම ඖෂධීය විදියට තමයි මේ මොන හරි ගිලම්පසක් පූජා කරාට පස්සේ තැඹිලි ටිකක් පූජා කරාට පස්සේ මේ රටාව මම මේ කියන්න පුළුවන් ටික අල් කරලා ගන්නේ පුතා මේ රටාව ඇතුලේ තියෙන ඖෂධීය වටිනාකම. ස්වාමින් වහන්සේලා දන් වළඳන නානෙක දැන් අපිත් නාන්නේ මේ කොළඹ සවරේකේ. හැබැයි අපේ ලොකු හාමුදුරුවෝ නාන්න වඩිනකොට පුතා පාත්‍රයක් අරගෙන යනවා. ඉස්සර අඳන කඩේ පාත්‍රේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වැව මැදට වැඩම කරලා වැවේ ගණන් කළා වෛද්‍යතුමනි. 105ක් නානවා අපේ ලොකු හාමුදුරුවෝ. සබන් ගන්න කලින් 105ක් නානවා. සබන් ගාලා 105ක් නානවා. ඊට පස්සේ කිමිදිලා 6ක් නානවා. ගොඩ එනවා. එච්චර තමයි ගන්න. අපිටත් පොඩි පාත්‍රය. එතකොට දැන් මේ මේ පුතා මේකේ මේ නෑම පවා මං හිතන්නේ මේ කොරෝනා එක ගත්තාට පස්සේ සෞඛ්‍යමය වටිනාකම ගැන කියද්දි මේ ජීවන රටාව කොරෝනා හැදුනම අපිට තියෙන අර අතිසාරයට අමුඩ ගහනවා කියන වගේ කතාවක්නේ ලෙඩේ හැදුනම තොইলে පටන් ගන්න නෙමෙයි වෛද්‍යතුමනි අපේ ජීවන රටාව අපි යම්කිසි ක්‍රමවේදක ගියාම මෙතනින් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක ආරම්භයත් එක්ක හෙළ වෙදකම ගැන කතා බහ කරන්නට හොඳම ආරම්භයක් ඔබ වහන්සේ ගත්තේ කියලා අපිට දැනෙනවා. මොකද අපේ ජීවන රටාවේ ඉඳලා මේ දේවල් වෙනස් වෙන්න ඕන. ආහාර රටාව, අපේ හැසිරීම, අපේ එදිනෙදා දවස ගත කරන ආකාරය මේ සියලු දේත් එක තමයි සෞඛ්‍ය සම්පන්න නිරෝගී භාවයකට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය පන්සලෙන් භික්ෂුන් වහන්සේගේ ජීවිතේන ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. බොහොම පොඩ්ඩයි මට හොඳටම තේරෙනවා අපිට හොඳටම පැහැදිලි වෙනවා. මේක දේශනා කරනවා නම් ඔබ වහන්සේට තව වැඩසටහන් දෙක තුනක දේශනා කරන්න පුළුවන් කාරණාවක්. අවසරයි අපේ සිලවින්ම අපේ හඳුරන්නේ මේ ඔබ වහන්සේලාත් මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරන වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න විශේෂයෙන්ම බුදුදහමත් එක්ක නිරෝගීකම ගැන කතා බහ කරනකොට ඒ පැත්තෙන් යන ආරම්භයක් තව ටිකක් ගත්තොත් අපිට වටී වැඩසටහනට මේ වෙලාවේ. තෙරුවන් සරණයි. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේ වෛද්‍යතුමා තරංග ඇත්තටම බුදුරජාණන් වහන්සේ සෞඛ්‍ය පිළිබඳ දක්වන අර්ථ දැක්වීම විස බීජ වලින් ආරක්ෂා වෙන්න අවම තප්පර 20ක්වත් සබන් යොදා අත්සෝදන්න. ඩෙටෝල් වෙතින් මහජන සුවය පිණිස මතක් කිරීමක්. ඩබල් පර්ෆියුම් ලොක් සමග දැන් ටික කල් පවතින සුවඳින් එන නව සන්ලයිට් රෝස්. තාම දාර්ශනික ගැඹුරු කතාවක්. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය පිළිබඳ අර්ථ දැක්වීමේ තියෙන්නේ කායික සෞඛ්‍යයයි මානසික සෞඛ්‍යයයි සමාජ සෞඛ්‍යයයි පස්සේ කාලේ තමයි ආධ්‍යාත්මික සෞඛ්‍ය කියලා එකක් එකතු වෙන්නේ. හැබැයි වුන් ආධ්‍යාත්මික සෞඛ්‍ය කියලා අදහස් කරාට ඒ අයගේ ආධ්‍යාත්මික සෞඛ්‍යයේ තියෙන දාර්ශනික පදනම මොකක්ද කියලා හිතා ගන්න බෑ තවමත්. හැබැයි මේක මේ මෑත කාලේ ඇති වෙච්ච දාර්ශනික අදහසක්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අදට 2600කටත් එහා පැත්තේදී ඉතා විශ්මිත කියවීමක් කළා සෞඛ්‍ය පිළිබඳ. ඒ තමයි ඔය ආරෝග්‍යා පරමාලාභා කියපු ගාථාව. ඇත්තටම ආරෝග්‍යා පරමාලාභා කියලා කියන්නේම කායික සෞඛ්‍යය.
ආරෝග්‍ය පරමාලාභ කිව්වේ මානසික සෞඛ්‍ය නෙමෙයි. ඔන්න කායික සෞඛ්‍ය පුද්ගලයාගේ හැදෙන්න ඕන. සන්තුට්ටි පරමන් දනං කියලා දෙවණියට කිව්වා මානසික සෞඛ්‍ය. මොකද සතුට සම්පූර්ණේ මානසික තත්ත්වයක්. ඊළඟට තුන්වෙනියට කිව්වා විශ්වාසා පරමා ඥාති කියලා. ඥාති කිව්වේ සමාජ සෞඛ්‍යනේ. ඊළඟට කියනවා නිබ්බානම් පරමං සුඛං කියලා. ඒක තමයි ආධ්‍යාත්මික සෞඛ්‍යය. සෞඛ්‍ය අතර කූට ප්‍රාප්තිය. මම හිතන්නේ මේ බුදුදහමේම ඇතැම් සංකල්ප තමයි ලෝකේ බටහිර අරගෙන බටහිරෙන් ආය අපිට දෙන්නේ. එහෙම අපිට දෙනකොට අපිට ඒක ගොඩක් වටිනවා ඇත්තටම. දැන් ආටෝප කරලා උතරනේ. හරි ලස්සනට ඒක අපිට දෙනකොට අපි ඒක ලොකුවට පිළිගන්නවා. අනිත් එක අපි දැන් අපිට ඒක අපේ ඒක වටින්නෙත් නෑනේ. දැන් සතිපට්ඨානයි කියලා අපි කිව්වට ඒක නිකන් වයසක උපාසකම්මලාගේ කතාවක් විදියට නේ අපිට පේන්නේ. හැබැයි ඕක මයින්ඩ්ෆුල්නස් කියලා කතා කරද්දී මිනිස්සු ඉක්මනට අල්ල ගන්නවා. ලෝකයේ අපේම න්‍යායන් තමයි, ඒ කියන්නේ මේ පෙරදිග අපරදිග දැනුමේ ලොකු ගැටුමක් තියෙනවනේ. මේ වෛද්‍ය ක්‍රම අතර පවා පෙරදිග අපරදිග ගැටුමක් තියෙනවා. ඒ නිසා මේ පෙරදිග අපරදිග තියෙන මේ තාක්ෂණික ලෝකයේ ඇතිවෙන දැනුමේ ගැටුම නිසා බරපතල අර්බුදයකට අපි මුහුණ දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කියන ඊටාම ලස්සන දෙයක් තමයි මේ උන්වහන්සේගේ ප්‍රධාන ආර්ය න්‍යාය. දැන් බුදුදහමේ කතා කරන ප්‍රධාන ආර්ය න්‍යාය තමයි පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ අපි හැම වෙලාවකම තරංග මේ ඵලය දිහා බලන්නේ නැහැ. ඉස්සලම හේතුව දිහා බලනවා. ඒ කියන්නේ අපි જાතියක් විදියට බුදු සමයේ ආවේනික කියවීම තමයි මේ ඵලයට ප්‍රතිචාර දැක්වීම නෙමෙයි. අපි හැම වෙලාවකම හේතුව ගවේෂණය කරනවා. ඇත්තටම ඵලයට ප්‍රතිචාර දක්වන්න යෑම අපේ න්‍යාය නෙමෙයි. දැන් වර්තමානයේ අපිට නිකන් පේනවා නිකන් ඵලයට ප්‍රතිචාර දක්වනවා වගේ. ඒක නිකන් පැලැස්තර ගහන වැඩක්. අපි හැම වෙලාවකම හේතුව පරිස්සමෙන් ලියාගෙන හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙන ඉතා ගැඹුරු කියවීමක් අපට තියෙනවා. දැන් මේ ආර්ය න්‍යාය ඔය ඉමස්මින් සති ඉදං හෝති කියන කතාවෙත් ඔය කතාව තමයි තියෙන්නේ. ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවකට පවා මේ ඇත්තටම පෙරදිග ඇති වෙච්ච ලංකාවේ ඇති වෙච්ච මේ දැනුමේ විකාශනයත් එක්ක අපේ තියෙන ඔය හෙළවෙදකමටත් බුදු සමයේ විශාල ආభాෂයකින් පෝෂණය වෙන්නේ. අපේ හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම කිඳා බහැපු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හෙළවෙදකම කියලා ඔය කතා කරන දේවල් අද ඇත්තෙත් නෑ. දැන් තියෙනවා නම් තියෙන්නේ ඇත්තටම ඊටාම ස්වල්ප දේවල් ටිකක් තියෙනවා. වැඩියෙන් තියෙන්නේ තරංග රොඩු ටිකක්. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපේ මේ පාරම්පරිකව හෙළවෙදකම වගේ දෙයක් බුදු සමයනුත් පෝෂණය වෙලා ගලාගෙන එනකොට ගුරු මුෂ්ටිය නිසා පරම්පරාවෙන් පරම්පරාවට දුන්නේ නැහැ. ඒ ගුරු මුෂ්ටිය නිසා එයා හංගගෙන ටිකක් දුන්නා. ඊට පස්සේ එයාට අඩුවෙන් හම්බ වුණා. එයාත් ටිකක් හංගන අනිත් කෙනාට දුන්නා. මේ විදිහට එනකොට අද වෙනකොට තියෙනවා නම් රොඩු ටිකක් තියෙන්නේ. එකෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම මේ හෙළවෙදකම හා බුදු සමයේ පෝෂණය වෙච්ච සමහර සංකල්ප නැත්තටම නැති වෙලා කියලා. තියෙනවා නම් ඊටාම ප්‍රබුද්ධ පිරිසක් අතේ ස්වල්ප වශයෙන් තියෙනවා. ඊට වඩා විශාල කතාවක් අපි ළඟ තිබිලා තියෙනවා. දැන් හේතුඵල සහිතව ලෝකයේ දිහා බලනකොට මේ අපිට හැම වෙලාවකම හේතුව පේන්න ඕනේ. මේ ඇති වෙන தത്വයට හේතුව. ඒතර මේ ඇති වෙච්ච தത്വේ નિરાයාසයෙන් ඇති වෙච්ච එකක් නෙමෙයි. දැන් බුදුදහම කියන්නේ නැහැ වගකීම කාට හරි පවරන්න කියලා. දැන් බුදුදහම කියන්නේ වගකීම තමන් ගන්න කියලා. වගකීම තරංග කාටවත් බාර දීලා ඇඟ බේර ගන්න බෑ. දැන් මේ වගේ මේ කොවිඩ් වසංගතේ වගේ වෙලාවක පවා මේ වගකීම තවත් කෙනෙක්ගේ ඇඟ මත පටවලා පැත්තකට වෙන්න බෑ. දැන් සමහර අය ආණ්ඩුවට චෝදනා කරනවා, සමහර අය විවිධ දේශපාලකයන්ට චෝදනා කරනවා, වෛද්‍යවරුන්ට චෝදනා කරනවා, මේ වෛද්‍ය ක්‍රමවලට චෝදනා කරනවා. මේ සියලු චෝදනා යම් තාක් දුරට සාධාරණ වෙන්නත් පුළුවන්. ඒ අයටත් කියන්න මොන හරි කතාවක් ඇතිනේ. හැබැයි වගකීම බුදු සමයේ පෙන්වන්නේ තමන්ගේ පැත්තට ගන්න කියලා. ඒ කියන්නේ මම තමයි වගකීම් කරුවා. දැන් ඔබතුමා තමයි වගකීම් කරුවා. ඔබතුමාට වගකීම පැහැර හරින්න බෑ. ඒක තමයි ධර්මයේ හැම වෙලාවකම කියන්නේ මහණෙනි තමාව සරණ කරගන්න කියලා. අත්ත සරණා න අනඤ්‍ය සරණ. තමාව පිහිට කරගන්න. අත්ත දීපා විහෙරත. මේ ලෝකේ වෙන කෙනෙක් පිහිට කරගන්න එපා කියලා. එතකොට තමන්ව පිහිට කරගන්න කෙනෙක් මේ බඳු අසංගත තත්වයකින් ඇත්තටම දැන් හෙළවෙදකමට අයිති වෛද්‍ය ක්‍රම වලට පැත්තකින් තියලා අපේ අභිචාර විදි ටික පැත්තට ගියත් විශාල දේවල් ටිකක් අපිට එකතු කරගන්න පුළුවන්. දැන් අපේ ওই චතුරාර්ය සත්‍ය කියන මූලික පරමාර්ථයේ තියෙන සත්‍ය විභාගයේම අපිට
මේ විස්තර කරලා මේ වගේ රෝගයක් සුවපත් කරගන්න තැනකට පාවිච්චි කරන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ඒක ඉතා දියුණු තත්ත්වයක්. දැන් අපි ඔය දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත්, නිරෝධ සත්‍යයත්, මාර්ග සත්‍යයත් කියලා චතුරාර්ය සත්‍ය කියලා එකක් කතා කරනවානේ. ඔය චතුරාර්ය සත්‍ය කියන එකටම ගැටලුව කියලා පොඩ්ඩක් දාලා බලන්න. දැන් දුක්ඛ කියන එකට ගැටලුව කියලා දාලා බලන්න. දැන් මේ වර්තමානයේ අපි අත්විඳින්නේ බරපතල ගැටලුවක්නේ. ඒතකොට ගැටලුව නම් ගැටලුවට හේතුවක් තියෙනවානේ. ඊට පස්සේ යා හේතු ටික බලන්න ඕන. ඊට පස්සේ හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති කරන්න පුළුවන් හේතුව බලන්න ඕන. ඒකට අදාළ ප්‍රතිපදාව බලන්න ඕන. ඇත්තටම මේ චතුරාර්ය සත්‍ය කියන නිර්ණායකයම අරගෙන අපිට මේ බඳු ප්‍රශ්නයක් විසඳ ගන්න උනත් පුළුවන්. දැන් අද උනේ වෙන එකක්. දැන් බටහිර ලෝකයේත් මේ න්‍යායන්ම පාවිච්චි කරනවා. අපෙන් ගත්ත කියලා අපි කියන්නේ නැහැ. සමහර විට මේ න්‍යායන්ම පාවිච්චි කරනවා. දැන් ඒගොල්ලෝ කරන්නේ ගැටලුවට හේතු හෙව්වනේ. මොන පදනමකින්ද දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හේතු හෙව්වා. එතකොට මේ ඇතිවෙච්ච රෝගී තත්වයට හේතුව හොයාගෙන යනකොට ඒගොල්ලන්ට හේතු හම්බ වුණා. ඒගොල්ලෝ කිව්වා මේ වෛරස් එකක කතාවක්. එතකොට මේක නැති කරන්න විකල්ප හෙව්වනේ. නමුත් දැන් අපිට මෙච්චර සුන්දර ආර්ය න්‍යායක් තියෙද්දි අපි හිතලුවට විකල්ප හොයන්න පටන් ගන්නවා. හිතුමනාවට අපි විකල්ප හොයන්න පටන් ගන්නවා. හිතුමනාවට විකල්ප හොයපු જાතියක් නෙමෙයි අපි. මේ වගේ වසංගත තත්වයන් විශාල ප්‍රමාණයකට මුහුණ දුන්නේ જાතියක් අපි. ඒ නිසා මේක අපිට අමුතු කතාවක් නෙමෙයි. මේ වගේ වසංගත තත්වයකින් නිදහස් වෙන්න අපිට අදාළ ආචාර ධර්ම පද්ධතියක් හෙළ වෛද්‍ය ක්‍රමයේ සහ බුදු සමය ඇසුරෙන් අපි ගොඩනගාගෙන හිටියා. ඒ ආචාර ධර්ම බොහෝමයක් බුදු සමය ඇසුරෙන් දාර්ශනිකව ගොඩනැගිච්ච දේවල්. පන්සල ඇසුරු කරගෙන ගොඩනැගිච්ච දේවල්. මං කියන්නේ අපිට ආයෙත් එතනට ගිහින් බලන්න පුළුවන් වුණොත්. දැන් මේ ස්වභාව ධර්මයේ බරපතල විදියට පහර ගහන වෙලාවකනේ අපි නැවතිලා ඉන්නේ. ස්වභාව ධර්මයේ වට කරලා මානවයාට බලපෑම් කරන වෙලාවක්. මානවයාට අතිශය බලපෑමක් කරන වෙලාවක් මං හිතන්නේ මෑත කාලේ මේ බඳු බලපෑමක් කරපු අවස්ථාවක් නැහැ. ස්වභාව ධර්මය ඊටා සාධාරණව ස්වයං විවේකයක් අපේක්ෂා කරන බව මට නම් පේන්නේ. ඒක ධර්මයේ තුලින් ලස්සන කියවීම් ගොඩක් තියෙනවා. ස්වභාව ධර්මයේ ස්වයං විවේකයක් අපේක්ෂාවෙන් මානවයාට අතිශය බලපෑමක් කරන අවස්ථාවක අපට වෙන්නේ තරංග මේ හරියට මේ අවස්ථාවට බොහොම උපේක්ෂා සහගතව අපේ තියෙන ආචාර ධර්මත් එකතු කරගෙන ධර්මයක් ඇසුරු කරගෙන ඊටා ප්‍රවේශමින් විකල්ප හොයන්න. ඇත්තටම අද වෙනකොට මේ බටහිර ලෝකේ විකල්ප වලට විතරක් මිනිස්සු ගිහින් තියෙනවා. ඒක අතිශය අසාධාරණ වැඩක්. හේතුව තමයි මම කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රම වලට අපි ප්‍රශංසා කරන්න ඕන. හේතුව තමයි අද වුණත් බටහිර වෛද්‍ය ක්‍රම ටික නැති වුණොත් මම කියන්නේ අපේ තියෙන දේවල් ටික අපිට යම් තාක් දුරට යට ගියානේ. බටහිර වෛද්‍ය ක්‍රම ටික තරංග නැති වුණොත් එහෙම ලංකාවේ භාගයක්වත් මැරෙනවා. හේතුව තමයි අපේ දේ අපිට වටිනාකමක් නැති වුණා. ඊට පස්සේ අපි බටහිර වෛද්‍ය ක්‍රම වටේම ගොඩ නැගුණා. බොන ඕන රෝග බොහෝමයක් පාලනය වෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රම හරහා. මේ ප්‍රතිකාර ක්‍රම හරහා. හැබැයි අපි ඒකට විතරක් ඒකමයි ලෝකයේ තියෙන එකම දේ කියලා නැවතුනොත් අපිට තියෙන මේ විශ්මිත පණිවිඩේ යට ගියොත් අපි බරපතල අමාරුවක වැටෙනවා. අපි ආයෙ හැරිලා බලන්න ඕන අවස්ථාවක ඉන්නේ. ඔබ වහන්සේ අපේ සාකච්ඡාව හින්දා හොඳ තැනකට රැගෙනවා කියලා මට හිතෙනවා. අපි මේ ඔබ වහන්සේ අවසාන වශයෙන් කිව්වා වගේම මේ බටහිරට පහර ගැහිීමක් නෙවෙයි අපිට අපේකම හොයාගෙන යන්නට තියෙන ඉඩකඩ කොයිතරම්ද කියන එක අපි පැහැදිලි කරගන්න මේ උත්සාහ කරන්නේ. දැන් මේ වැඩසටහන නරඹන ඔබටත් හිතෙනවා ඇති ඊළඟට අපිට මුණ ගැහෙන්නේ මේ සාකච්ඡාව තුළ බටහිර වෛද්‍යවරයෙක්. එතුමා ඒ අධ්‍යයනය ලැබලා, ඒ අධ්‍යාපනය ලැබලා, ඒ අවශ්‍ය දේවල් සියල්ල සම්පූර්ණ කරගෙන දැන් මේ වෙනකොට කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ඒකකයේ වෛද්‍යවරයා විදිහට කටයුතු කරනවා. වෛද්‍යතුමනි මේ මම බලන් හිටියා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරන සියලු කාරණා ඔබ පිළිගන්න ආකාරයෙන් ඔබේ හැසිරීම රටාව දැක්කා. ඔබේ මූණේ ඉරියව් ටිකම මට පේනුණා මේ වෙලාවේ. මම කැමති ප්‍රශ්නයක් අහන්නේ නැතුව ඔබතුමාට අවස්ථාවක් දෙන්න වැඩසටහන යම් ආරම්භයක් ලබා ගන්න අපේ හාමුදුරු දේශනා කරපු කාරණාත් එක්කම. බොහොම ස්තුතියි. මුලින්ම ගරු කටයුතු සංඝරත්නයෙන් අවසර ගන්නවා. මේ අවස්ථාවේ ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි ලෝකයේම කිසියම් අභියෝගයකට ලක් වෙලා තියෙනවා. මේ අභියෝගය ඇති කරලා තියෙන්නේ ඇහැට පෙනෙන්නේ නැති කුඩා වෛරසයක්. අපි ඇත්තටම අවුරුදු 3කට විතර ප්‍රථම හිතුවේ නෑ කවදාවත් අපිට මේ වෛරසයකින් මෙහෙම අභියෝගයක් ඇති වෙයි කියලා. විශේෂයෙන්ම මම නම් හිතුවේ අපිට ගොඩක් වෙලාවට විශේෂයෙන් මේ හදලා තියෙන ආයුධ ප්‍රමාණයත් එක්ක ලෝකේ මිසයිල සහ ආයුධ ප්‍රමාණයත් එක්ක මගේ දැනුම අනුව
ලෝකය 7 වතාවක් කුඩු කරන්න පුළුවන්. ලෝකයේ කී වතාවක්ද? 7 වතාවක් කුඩු කරන්න පුළුවන් ආයුධ එක පැත්තකින් ඇමරිකාවේ තියෙනවා, අනිත් පැත්තෙන් දැන් චීනේ තියෙනවා, අනිත් පැත්තෙන් රුසියාවේ තියෙනවා, ආසියාවේ තියෙනවා. ඒතර මම හිතුවේ මෙන්න මේ ආයුධයක් ඔය යුද්ධයක් වෙලාවක ඇවිල්ලා එහාට මෙහාට ගිහිල්ලා ලංකාවට කෑල්ලක් වැටිලා අපි විනාශ වෙන්න පුළුවන් කමක් තිබුණා. ඕක තමයි මට තිච්ච බය. හැබැයි මේ ආයුධ හදපු අයටත් අමතක වෙච්ච දෙයක් කාටත් අර තියෙනවනේ නේ නිව්ටන්ගේ තුන්වෙනි නියම හැමදාම කියන වගේ සෑම දෙයකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියලා. මේ ආයුධ හදපු අයටත් ඇත්තටම තරු වීසි වෙන්න අද චූටි වෛරසයකින් ඇමරිකාව මෙල්ල කරා, ඉන්දියාව මෙල්ල කරා, චීනය තාම මෙල්ල වුණේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. මම මෙතනදී මෙහෙම කියනවා. අපි හඬ නගන්න ඕන අවස්ථාවල නිහඬව ඉන්න එක ඇත්තටම ඊටාම අදීන ගතියක්, පහත් ගතියක්. නිසා අපි සත්‍ය දැනගෙන අර කතා නොකර ඉන්න එකත් පහත් ගතියක්. අනිත් එක මිනිස්සු ජීවත් වෙනකොට මිනිස්සු ජීවත් වෙන්න කාලය නෙමෙයි වැදගත්. මේ මිනිස්සු ජීවත් වෙන කාලය තුල කරන දේවල් තමයි වැදගත්. කෙනෙක් අවුරුදු 80ක් ජීවත් වෙලා නිකන් මැරිලා යන්න පුළුවන්. තව කෙනෙක් අපේ ඔය අපවත් වෙන ස්වයං වහන්සේලා ගත්තාම පානදුරේ හරිදම ස්වයං වහන්සේ. ඒ වගේ මගේ ජීවිත කාලේ චරිත ගත්තාම වලිසන්ත හරිචන්තුම වගේ චරිත ගත්තාම මේ අවුරුදු 40යි ඉඳලා එක්ක අපවත් වෙන එක්ක මිය යනවා. ජීවත් වෙන කාලයට වඩා වැදගත් වෙන්නේ අපි ජීවත් වෙන කාලය තුල ඍජුව ක්‍රියා කිරීම, සත්‍ය මත ක්‍රියා කිරීම. ඒක මම මේ ජාතියට මේ වෙලාවේ කියන්නේ අපි හරි බයෙන් ඉන්නේ සමහර ලාවට. එහෙම බය වෙන්න ඕනේ. සත්‍ය තියෙනවා නම් ඒ ගැන කතා කරන්න ඕන. නිසා ඒ වගේම ඍජුව ඉන්න ඕන. මම නැවත ආපහු වෛරසයේ පැත්තට එනවා. ඒ වෛරසයෙන් පුදුම හානියක් මෙන්නට කරලා තියෙනවා. මම මෙහිදී අර සත්‍ය කතා කරන දෙයට එන්නේ මං කළුගල් එක්ක තමයි හැප්පෙන්නේ මේ වෙලාවේ. කවුද කළුගල් කියලා මං කියන්න. අංක 1 ජාත්‍යන්තර ඖෂධ මාෆියාව. ඒ කළුගලත් එක්ක මං හැප්පෙනවා. මට මේ ලංකාවේ නායකයෝ හෝ කවුරුවත් අභියෝගයක් නෙමෙයි. හරිද? මට තියෙන අභියෝගය ජාත්‍යන්තර ඖෂධ මාෆියාව. අංක 2 මම මේක හෙලි කරනවා. අද වෛරසය පිළිබඳ දරුණු ගැටලුවක් තියෙනවා. අපි ප්‍රශ්නේ අර හේතුවෙන් පටන් ගමු. මොකද්ද ගැටලුව? එක අන්තයක බටහිර විශේෂයෙන්ම ඇමරිකාව චෝදනා කරනවා මේ වෛරසය මිනිසා විසින් නිර්මාණය කරපු එකක් කියලා. එක පැත්තකින්. එකට සාක්ෂි ඔවුන් සොයාගෙන යනවා. අනිත් පැත්තෙන් කියනවා නෑ මේක ඉබේ හටගත් එකක් කියලා. මගේ තියෙන දැනුම අනුව මම තාමත් විශ්වාස කරනවා මගේ මතය මේ වෛරසය මිනිසා විසින් ඇති කරපු එකක්. යුද්ධයක් සඳහා යුද්ධ ආයුධයක් විදිහට මිසයිල් හදන්න බැරි තැන මේ වෛරසය මිනිසා විසින් ඇති කරපු එකක් කියලා මම කියනවා. එහෙනම් මේ මිනිසා විසින් ඇති කරපු වෛරසය මේ විදිහට ඇති කරලා කාව මරන්නද මේක හැදුවේ? මිනිස්සු මරන්න. ඔන්න මිනිසාට වැරදිත් තැන. මිනිස්සු මරන්න මිනිස්සුම ආයුධ හදලා කරන්න බැරි දේ වෛරසයක් හදලා කරන්න හැදුවා. මට ගැටලුවක් තියෙනවා. මේ සඳහා කවුරු හරි ඖෂධයක් නිෂ්පාදනය කරනවා නම් මේ ඖෂධය අර මිනිස්සු මරණ චේතනාවෙන් වෛරසයක් හදන්න පුළුවන් කෙනෙක් හදන ඖෂධය ගැන විශ්වාසයක් තියෙද? බෑ. නිසා මේක ගැන හිතන්න අපිට අවස්ථාවක්. නිසා අපි බෞද්ධ දර්ශනය අනුව මගේ ජීවිතේ මම පහුගිය අවුරුදු 30ක කාලය තුල ප්‍රාණඝාත කළා නැහැ. අවුරුදු 10ක කාලේ පොඩි කාලේ මදුරු එහෙම දැන්නතු මල්ල තියෙනවා. නිසා අවුරුදු 30ක් මම ප්‍රාණඝාතයක් කරලා නැහැ. නිසා මේ බෞද්ධ දර්ශනය තුල බිහිවෙච්ච බොහෝ අය මේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ වගේම බොරු කියන්නේ නැහැ. සමහර ප්‍රාණඝාතය නොකරනවා නම් අපිට කවදාත් මේ වගේ වෛරසයක් හදන්න බෑ. ඒ නිසා තමයි ලංකාවේ මීට අවුරුදු 2500කට පෙර ඉඳන් සුන්ට මේ ඥානය තිබුණා. ලෝකේ පෙරලන්න පුළුවන් ආයුධ හදන්න පුළුවන් ඥානය තිබුණා. හැදුවේ නෑ. ඒ මොකෝ ප්‍රාණඝාතයට කැමති නිසා. ඒකත් මම ලෝකයට කියනවා දැන්. මේ අපිට බැරුව නෙමෙයි ආයුධ හදන්න නැතුව හිටියේ. අපේ ජාතිය. ප්‍රාණඝාතයට අකමැති නිසා. ඒ වෙනුවට අපේ මිනිස්සු මොනවද කරේ? ගෙවල් හැදුවෙත් නෑ. ඒ මිනිස්සු කරේ පුළුවන් තරම් ආධ්‍යාත්මිකව දියුණු වුණා. හිත දියුණු කරගත්තා. හිත දියුණු කරගත්තට පස්සේ ඔය කිසි දෙයකට අපිව වටන්න බෑ. නිසා මම හිතනවා මම විශේෂයෙන් මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම ඔබගේ මේ ආයතනයට මේ සියත ආයතනට ස්තුතිවන්ත වෙනවා. ඔබ ඇත්තටම අපිට කතා කරන්න වේදිකාවක් අද නෙමෙයි. මේ විවිධ වැඩසටහන් හරහා වේදිකාවක් හැදුවා. අන්න ඒ වේදිකාව හරහා ඔබ නොදන්නුනාට ලංකාව සහ ජාත්‍යන්තරය තුල අද වෙනකොට හෙල කියන වචනේ අපි පොඩි කාලේ හෙල කියන එකක් කතා කරන්න බෑ.
ඔක්කොම රට ආඹ හැමදේම රට. අද මේ හෙළ කියන එක කතා කරන්න පුළුවන් වාතාවරණ. ඒ නිසා මම පළවෙනි වටේ මේක හොඳ ප්‍රවේශයක් ගත්තයි කියලා හිතනවා. මම පළවෙන් ඒක නැවත කියන්න නොබියව මම විශ්වාස කරනවා මේක මිනිසා විසින් නිර්මාණය කරපු වෛරසයක් කියලා. අංක 1. ඒ නිසා ඒ සඳහා අපට හෙළ වෛද්‍ය ක්‍රමේ උත්තරක් තියෙනවා කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරමින් පළවෙනි කොටස මේ විදිහට නිමා කරනවා. ඔබ ඒ විදිහට වෛද්‍යතුමනි නොබියව ප්‍රකාශ කරනකොට මේ ඉස්සෙල්ලත් ඔය වගේ දේවල් ඔබතුමා ප්‍රකාශ කරා මාධ්‍යට. ඒක නිසාම ඉන්න තැනින් තව තැනකට යන්න සිද්ධ වුණා. වෛද්‍ය ශාස්ත්‍රය තුල තව මාරුවීමක් දන්නේ මම මෙහෙමයි ඇත්තටම අපි මෛත්‍රිය පුරුදු කරලා තියෙනවා. කරුණාව දයාව පුරුදු කළ නිසා මෛත්‍රිය වැඩපු කෙනෙකුට මහත්මා ගාන්ධිලා වගේ මාරුවක් නෙමෙයි අපි හිතමු බෙල්ල කැපුවා කියලා. ඒ වෙලාවෙත් මෛත්‍රිය ගන්න පුළුවන්. අන්න ඒක තමයි අපේ පෙරදිග දර්ශනයේ ප්‍රබලත්වය. මහත්මා ගාන්ධි ඒ වෙලාවේ එංගලන්තය සමග යුද්ධ කරේ ආයුධ වලින් නෙමෙයි. මේ මෛත්‍රිය සහ ආධ්‍යාත්මික බලය නිසා අපි ඒ බලය පාවිච්චි කරමු. මේ වෛරස නෙමෙයි ඕන දේ යටපත් කරන්න පුළුවන්. ඉස්සදේ ඔබතුමාට ඔබතුමාගේ ඒ රට වෙනුවෙන් අපි වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ඔබතුමා කරන සේවයට ඒ නගන හඬට ශක්තියක් වෙන තමයි අද දවසේත් ඔබතුමාටත් මේ ආරයුම ලැබෙන්නේ වටින දේ සමාජයට තිල්න කරන්න. අපේ හඳුන්නේ එතුමා ගැන කතා කරන තව උගක් දේවල් තියෙනවා කතා කරන්න විශේෂයෙන්ම මානවයා වෙනුවෙන් බොහෝ දේවල් කරපු සුවිශේෂී වෛද්‍යවරයෙක් සුවිශේෂී චරිතයක්. ඒවා අපි ඉදිරියේදී කතා බහ කරමු විශේෂයෙන්ම මෙවැනි වෛරස් වලට පවා දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතා කරමින් මේ වෙනකොට පරිශනාත්මක සුවිශේෂී දේවල් ඉදිරිපත් කරපු කෙනෙක්. මේ පිළිබඳව අපි ඊට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා වෛද්‍යතුමනි. ඉදිරියට යම් පැහැදිලි කිරීමක් කරමු අද දවසේ වැඩසටහනේදී. විරාමයකට යන්න පෙර මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සියලු කතා බහත් එක්ක යම් සම්පින්ඩනයකට આવත් පළවෙනිවට ඒ කතා කරපු දේවල් හරි වටි. පුතේ හෙළ වෙදකම පිළිබඳව කතා කරද්දී මම මුලින් මතු කරපු කාරණා ටික දැන් ස්වාමින් වහන්සේ නමක් සිවුර පරිහරණය කරන හැටි, වැසිකිළිය පරිහරණය කරන හැටි, වච්ච කුටිය, ඊළඟට මේ පන්සලක් පරිහරණය කරන හැටි, පොරෝපු රෙද්ද පිළිබඳව මේ කරන්නට ඕනේ පිළිවෙත්. මේ හැමදේම බැලුවම විද්‍යාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙල. දැන් කියනවානේ තමන් පාවිච්චි කරපු වතුර ටික දැන් අද කොළ අලවලා තියෙනවානේ දොරවල් වල. නේද භාජනයේ වතුර තියෙනවා. මේව බුදුහාඳුරු ඊට කලින් කිව්වා. තමන් පාවිච්චි කරපු වතුර ටික අයින් කරලා තියන්න. පොරවපු රෙද්ද පිරිසිදු කරලා තව කෙනෙකුට මේ ගන්න පුළුවන් විදියට තියන්න. ඉතින් මම මේ කියන කතා ටිකත් එක්ක පුතේ මේ අපේ වෛද්‍යතුමා වගේ චරිත මම මුලිනුත් කිව්වා විවිධ හැලහොල්මන් මතුවෙනවා. අපේ රටේ අපිට ඇත්තටම අපිට මේ හෙළයෝ විදියට අපිට නැද්ද අපේ ගහක වෛද්‍යතුමනි අපේ මලක් කොළයක් අලයක් ගෙඩියක් නැද්ද අපේ හාන්දනේ අපිට කියලා බොන්න කන්න එකක් නැද්ද අපිට කියන ගැටලුව අපිට මේ වෙලාවේ තියෙනවානේ. අපේ ගහක දෙයක් හැදෙන්නේ නැද්ද? අපේ පොළවේ දෙයක් හැදෙන්නේ නැද්ද? අපේ වැලක ගහක කොළක දෙයක් අපේ කියලා දෙයක් හැදෙන්නේ නැද්ද? මේ පොළවට වැටෙන හිරු එළිය මේ වාතය අපිට සුව ගෙනල්ලා දෙන්නේ නැද්ද? එහෙම කියන ගැටලුවක් අපිට තියෙනවා. අර වෛද්‍යතුමා මතු කරපු ගැටලුවත් එක්ක පුතේ ජපන් බබාලා නලවමින් ජපන් සරුන් ඇඳගෙන රටින් ගේන බේත් බීලා රට ලෙඩ ඇගේ තියාගෙන රටට ආවඩන පිරිසක් තමයි අපි බිහි කරගෙන යන්නේ. ඒ වගේම එතුමා කියන කාරණාවත් එක්ක අපේ කම ගැන, අපේ දේ ගැන, අපේ රට ගැන කතා කළොත් මේ අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ නිදහසට ආසන්න වේගෙන එද්දි අවුරුදු 70 ගාණක් 100 ගාණක් තිස්සේ අපේ රටේ ඔය මේ ජාති කීපයක් අපේ රට ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණයන් වල ඉඳලාම අපි දකින දෙයක් තමයි රට පාවා දීමයි, අපේ දේ නැතිවීමයි. දැන් වෙදකම ගැන කතා කරද්දී අපේ හාමුදුරුවොත් කතා කළා මේ අපේ දේවල් අපි ළඟ නැහැ. නමුත් පිටරටවල මිනිස්සු ඇවිල්ලා සමහරලාට මේ දේශීය වෙදකම පිළිබඳව මේ දැන් ඔය සංචාරක ව්‍යාපාර කිව්වම ඒකේ මූලික තැනක් දෙනවා අපේ හාන්දනේ පිටරට සුදු ජාතිකයන් එනවා සංචාරක ව්‍යාපාරේ අපේ රටට මම දන්න මේ වෛද්‍යවරු ඉන්නවා. ඔබතුමාගේ පළාතේත් වෛද්‍යවරු ඉන්නවා. බටහිර වෛද්‍යවරු. හැබැයි ඒ අය දේශීය වෛද්‍ය ක්‍රම කරනවා. බටහිර ජාතීන් ඇවිල්ලා මේ රටට දේශීය වෛද්‍ය ක්‍රම මේ වලින් සුවය ලබලා යනවා. ඒ නිසා මම ජාතියෙම මේ වෙලාවේ ඉල්ලනවා කුලල් කා ගන්න නෙමෙයි. දැන් අපේ රටේ තියෙනවා දේශීය වෛද්‍ය සභාවල් එව්ව මෙව්ව. දැන් අපිටත් තියෙනවා වෛද්‍යතුමනි ගැටලුවක්. අර මං කිව්වා මුලින් කිව්වා වගේ අපේ හාන්දනේ අපේ දැන් මේ අපේ ස්වාමීන් වහන්සේලාත් වෙන්න පුළුවන්, මේ ගිහි ඇත්තොත් වෙන්න පුළුවන්. කාටත් තියෙනවා එකක් මේ වෛද්‍යතුමනි මම පිරිත් කියලා තමයි ඉස්සෙල්ලා ලෙඩ හොඳ වුනේ.
අපේ අය හිතනවා. ඊළඟට මේ දේශීය වෛද්‍යවරු හිතනවා මේ මගේ බේතෙන් තමයි හොඳ වුනේ. ඒ කියන්නේ කාටත් ඕන වෙලා තින්නේ මගේ එකෙන් හොඳ වුණා කියන්නේ. නමුත් අපි කාගෙත් එකෙන් අපේ රටේ බේතෙන් එහෙම එක මේසයකට ඇවිල්ලා එකට සාකච්ඡා කරන්න එක තැනකට එන්න තරම් තත්වයකට අපේ මිනිස්සුන්ගේ ඒ සංවර්ධනය ඇති වෙලා නැහැ වෛද්‍යතුමනි අපේ හාමුදුරනේ. ඒ නිසා මෙන්න මේ වගේ සාකච්ඡාවත් වලින් මම ආරාධනා කරනවා මෙන්න මේ කුලල් කා ගැනීම පැත්තකින් තියන්න. මොකද අපේ දරුවෝ මැරෙන්නේ, අපේ ගෙවල් වල අය මැරෙන්නේ, අපේ ඥාති මැරෙන්නේ, අපේ රටේ මිනිස්සු මැරෙන්නේ. මේ වෙලාවේ පුතේ අපේ රටේ මිනිස්සු හරි අසරණයි. මේ මැරෙන විදිය බැලුවට පස්සේ අපේ මැට්ටුමනේ ලෝකේ රටවල් සල්ලි තියෙන ධනවත් රටවල් බැලුවම ඒ අය රටේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් පහසුකම් උපරිම දීලා තියෙනවා. නමුත් අපේ වගේ රටවල් වල තියෙන අවුරුදු 70 ගානක තියෙන සමහර අභාග්‍ය කාරණාත් එක්ක බැලුවම අපේ රටේ සමහරට ඉන්ෂුරන්ස් එකක් දාගත්තු මිනිහෙක් ලොකු හෝටලයක ගිහිල්ලා නිරෝධායනය වෙලා ඒ ටික කරගන්නවා. හැබැයි ඒ මොකවත් නැති ගමේ පියදාස මාමලා, සෝමි මාමලා, ජයතිලක, ජයතුංග මාමලා, කමල අම්මලාට යන්න හොස්පිටල් එකක් නැහැ. ඇඳ පල්ලේ බේඩ් ටික නැහැ. මේක මහා මරණ බියක් බවට පත් වෙලා තිනවා. ඒ නිසා අපි තව කතා කරමු පුතේ ඉදිරියට. ඉදිරියට අපි කතා කරමු, සාකච්ඡා කරමු, ජීවිතයට වටින දේවල් එකතු කරගමු. අපේකම රැකගෙන අපේ දේවල් අපේ ජීවිතයට ලං කරගෙන මේ ව්‍යසනකාරී තත්වයෙන් මිදෙන්නට පුළුවන් ක්‍රමවේදයන් හොයාගෙන යන්නට අපි උත්සාහ කරමු. ඔබ ඔබට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් රැඳිලා ඉන්න කියලා. අවසර පතන්නේ ඔබෙන් ඉතමත් කෙටි විරාමයකට ප්‍රධාන පාලගමෙදට ගිහිල්ලා යලිත් වතාවක් ඔබ මුණ ගැහෙන්නට. දවසේ යාත්‍රා වැඩසටහන මෙසේ දියත් වෙන්නේ විශේෂයෙන්ම අපේ එකම දේශීය දේවල් හෙළ වෙදකම තේමා කරගෙනමින්. ඒ කතාබහ තුළ ඒ තේමාව තුළ අපිට යන්න පුළුවන් පරාසයන් ගොඩක් තියෙනවා. වැඩසටහන ආරම්භයේදීම අපේ ගෞරවනීය මහා සංඝරත්නයත් අපේ වෛද්‍යතුමත් ඊටමත් සුවිශේෂී තැන් කිහිපයක් යාන්තමට ස්පර්ශ කරගෙන ගියා. දැන් අපි සූදානම් වෙනවා ඒ තැන් වලට ටිකක් ගැඹුරින් ගමන් කරන්න. හැබැයි පුළුවන් තරම් සරලව මේ දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අපේ හඳුන්නේ ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ හෙළ වෙදකමත් එක්ක තියෙන මේ සම්බන්ධියාව දැන් අපි ඇති කරගන්න, ඉස්මතු කරගන්න අපි මොනවද කරන්න ඕන? මහා සංඝරත්න විදිහට ඔබ වහන්සේලාටත් ගිහි පාර්ශ්ව විදිහට අපිටත් සමස්ත රටකට කොහොමද මේ සඳහා යම් ආරම්භයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ? පුතේ අපේ ජන ජීවිතයේ ගොඩ නැගිලා තිබුණු ආකාරය බැලුවම ඇත්තටම පුදුමයි. මම පහුගිය දවසක මේ බැලුවා අන්තර්ජාලයේ තිබෙනවා ඔය මුවන් පැලැස්ස කියලා අපි බොහොම දන්න කතාවක්. ඒක චිත්‍රපටයක් විදිහට නිර්මාණය වෙනවා. ඒක බැලුවට පස්සේ වෛද්‍යතුමනි මේ අපිට මොනවද තියෙන්නේ, මොනවද ඇත්තේ, මොනවද ඕන කියලා හිතෙනවා. මම කියන්නේ මේක මම කිව්වේ අද කෙනෙකුට ඕනනම් ඒවා බලලා මිනිස්සු ගැන හිතන්න දෙයක්. ගෙදරක තිබුණේ පොඩි මම කියන්නේ එතෙන්ට යන්න කියලා ආපහු. නමුත් පුතේ අපිට දැන් ආපහු වළඳක්වත් නැති තැනටනේ අපිපත් වෙලා තියෙන්නේ. මේ පාන්සුකුලයක් දෙන්නවත් තත්වයක් නැහැ නේද? සමහරවිට බොහොම කේදනීයයිනේ මේ මිනිය කිලෝමීටර ගාන ඔබතුමාට අත්දැකීම් මොන තරම් ඇති. සමහරට ඇස්සරට කඳුළු වෙනවා ඇති. සමහර සිද්ධි දැක්කට පස්සේ සමහර තරුණ යුවලවල් අම්මා තාත්තා දෙන්නම මැරිලා. පොඩි ළමයා විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේ සමහරලාට පවුලේ දෙන්න තුන් දෙනාම මැරිලා. එහෙම අවස්ථාවක් ඉඳලා තියෙනවා. එතකොට අපිට අද මොනවත්ම නැති තැනට අපේ හාඳුරු මතු කළා වගේ මේ පරම සත්‍යයත් එක්ක යන ගමනේ අපිට මොනවත්ම නැහැ කියලා ඇත්ත තේරුම් ගන්න තත්ත්වයට අපි ඇවිල්ලා තියෙනවා පුතා. එතකොට කල්පනා කරන්න අපේ පැරණි ගෙදර අපිට අඳින්න තිබුණේ එක සරමයි නැත්තම් දෙකයි. සල්ලි වලින් රුපියල් 15ක් 30ක් තිබ්බා. පැදුරු දෙකක් තුනක් බුදිය ගන්න තිබ්බා. ඔය පිලක් හරි මැස්සක් හරි තිබුණ වළං කීපයක් තිබ්බා. මේ කියන ජීවිතේ අපි ටික ටික ඇවිල්ලා තට්ටු ගෙවල් හදාගෙන වාහන හදාගෙන අපි හිතුවා මෙහෙම අහසට යන්න පුළුවන් කියලා. ඒ ಗುಣධර්ම වලින් නෙමෙයි අපි භෞතික මේ එකතු කරගන්න දේවල් වලින් උඩට යන්න පුළුවන්. දැන් අපි එහෙම ගියාම අපි අර මතු මහන් තලාවකට ගිහිල්ලා බිම බැලුවට පස්සේ පුතේ දැන් අපිට තියෙනවා මේ රෝග වලින් සුවපත් වෙන්න බෑ. අපිට මරණය ඇස් දෙකට පෙනිපෙනි එන්න පටන් අරගෙන තියෙනවා. වෛද්‍යවරයා කිව්වට පස්සේ වෛද්‍යවරයා තුලින් මම දැක්කේ ඇත්තටම මම දැන් මේ පහුගිය කාලෙක යාපනයට ගියපු වෙලාවක මට උණ ටිකක් හැදිලා මම බෙහෙත් ටිකක් ගන්න ගියා වෛද්‍යතුමනි යාපනේ. කියන්නේ මං හිතන්නේ එයාට සිංහල බෑ. ඉතින් මම අර සිංහල යන්තම් කතා කරන්න පුළුවන් කොළඹට ආපු දරුවෙක් එක්ක කතා කරලා වෛද්‍යවරයෙක් ඉන්න තැනක් හොයාගෙන ගෙදරකට ගියාම මේ වෛද්‍ය උපාධියක් සහිත බටහිර වෛද්‍යවරයෙක් අපේ හාන්දනේ මට පුටුවක් ගෙනල්ලා තිබ්බා. එයාගේ ඩිස්පැන්සරිය. ඉතින් මට පුටුවක් ගෙනල්ලා තිබ්බා. ඒ ගෙදර ළමයි ඔක්කොම හිටියා මේ ද්‍රවිඩ ජාතිකයෝ සිංහල කතා කරන්න බෑ.
මම පුටුවේ වාඩිලා හිටියම වෛද්‍යවරයා එනවා උදැල්ලකුත් කරේ තියාගෙන ජටාවකුත් ගහගෙන මේ එනවා. මටත් ඇඟේ තියෙනවා හොඳටම සාමාන්‍ය මැදි වයසේ පිරිමි. ඉතින් මම අර සිංහල භාගයට කතා කරන ළමයා ගහුවා මේ ડોක්ටර්ද කියලා. ડોක්ටර් තමයි කිව්වා. දැන් මට බයක් තියෙනවා මෙයා ඇත්තටම දැන් අපි වෛද්‍යවරයව නලාවක් දාලා ටයි එකක් දාලා කාරයකින් බයින එහෙම මිනිස්සෙක් ගැනනේ අපේ මේ ප්‍රතිරූපය හැදුනේ මනසේ ඇඳුනේ. එයා වෛද්‍යවරයෙක්. ඊට පස්සේ එයාගේ අර ලෙටර් හෙඩ් කොලේ අර අපේ වෛද්‍යවරුන්ටම තියෙන ඔක්කොම උපාධි ටික ඒ තනතුරු ටික ඔක්කොම තියෙනවා. හැබැයි ඒ කොලේ දකින්නකන් එයා දීපු බෙහෙත් බොන්න මට බයක් ඇති වුණා. මෙයා ඇත්තටම මොනවට වෙදකම් කරන වෛද්‍යවරයෙක්ද කියලා. හැබැයි මං එතෙන්දි ලොකු කතාවක් ඉගෙන ගත්තා. ඒ තමයි අපේ හෙළ වෛද්‍යවරයා ගාවත් තිබුණු ගතිගුණය. අපේ වෛද්‍යතුමනි මේ නිර්හංකාර බව. දැන් අපේ වෛද්‍යවරයා ළඟට අපේ වෙද මහත්තයා ළඟට ගමේ වෙද මහත්තයා ළඟට දැන් මගෙත් මේ 100 කෙනෙක් ඉඳලා තියෙනවා බෙලියත්තේ ගෙඩි වෙදකම් කරන. ඉස්සර අපිට හරියට ගෙඩි තිබ්බා. නැගන තිබ්බා, ගෙඩි තිබ්බා, හොරි තිබ්බා. මේ ඇස් වල නැගෙන එනවා. දැන් මිනිස්සුන්ට ඒව නැහැ එකපාරම පිළිකානේ ඉන්නේ. ඉතින් වෛද්‍යතුමනි අපේ 100ට නිතරම හම්බ වෙන පැණි මුල්. විවිධ කැවිලි වර්ග. මොකද ලෙඩක් හොඳ වුණාට පස්සේ අර මේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න එන්නේ අර වගේ මේ පඳුරු අරගෙන දැකුම් කදවල් අරගෙන තමයි එන්නේ. එතකොට බුලත් අතක් අරගෙන තමයි යන්නේ. ඒ වෛද්‍යවරයා ළඟ තිබුණු දේ මම හිතන්නේ ඒ ගෙඩි වෙදකම වේවා වෙනත් වෙදකමක් වේවා බොහොම අත්‍යන්ත ගෞරවයෙන් යුතුව එන රෝගියාට පුදුම ආදරයකින් සමහරලාට කන්න නැතුව ආවම ඒ රෝගියාට කන්න ටික දීලා යවන්නේ. සමහරට බස් එකේ යන සල්ලි නැත්තම් තමාට අර බුලත් අතර තියපු මේ කීය හරි රුපියල් 5 හරි 10 හරි ආපස්සට දීලා ඒක යවන්නේ. එතකොට මෙන්න මේ වගේ දේශීය ක්‍රමවේදයක්. මම හිතන අදත් මේ වැඩසටහන බලන් ඉන්න වෙලාවේ පුතේ ඈත පළාත්වල මර්දන් කඩවල කියයි අනුරාධපුරේ කියයි දැන් එච්චර ඕනේ අපේ මේ පුටුවකට එහා පැත්තෙන් ස්වාමීන් වහන්සේලා එහා පැත්තකින් ඉන්න අපේ වෛද්‍යතුමා. එතුමා නිර්මාණයක් කළා. එතුමා මේ හෙළ වෙදකමත් එක්ක යන අපි පහුගිය දවස්වල දැක්ක සමහර අය මේවට විවිධ මේ කතා කළා. එහෙම එකක් හොයාගෙන නැහැ කියලා සමහර අය කිව්වා. ඉතින් මේ මෙතුමා එහෙම නිර්මාණයක් කළා. ඒ වගේ තව සමහර අය ඉන්නවා අපේ රටේ ඒ වගේ හෙළ වෙදකමත් එක්ක යම් නිර්මාණ කරපු. ඇයි සිහළුනේ ඇයි මිනිසුනේ අපිට අපේ දේ අගය කරන්න බැරි අපේ දේ ගැන වටිනාකමක් නැත්තේ ඒ නිසා පුතේ අර හෙළ වෛද්‍යවරයා ළඟ තිබුණු ක්‍රමවේදය එතුමා සිත් දැන් අපේ ස්වාමීන් වහන්සේ අර ගොඩාක් ගැඹුරු ත්‍රිපිටකාගත කරුණුත් එක්ක දේශනා කරපු කාරණාව තමයි හිත සුවපත් වෙන්න ඕන. හිත සුවපත් වෙනවා. වෙදකමෙන් ශරීරයට ඖෂධය දෙන අතරේ මානසික සුවය කියන එක ලබා දෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ ඇත්තටම අද මේ හෙද වෘත්තීන් වල ඉන්න අය වුණත් මේ වෛද්‍යතුමනි අද නර්ස් කෙනෙක් නම් අම්මා ගෙදර යනකොට ගෙදර දරුවෝ බයෙන් ඉන්නේ. මම දැකපු බොහොම සංවේදීය මට නිතරම ඇස් දෙකට කඳුළු වෙනවා. මම දැක්කා රූපවාහිනී වල අර පූර්ව ප්‍රචාරක පටයක් මේ මම හිතන්නේ රජයෙන් හදපු එකක් විකාශය වුණා. ඈත ඉඳගෙන තමයි වෛද්‍ය අම්මට හෝ තාත්තට අතවනලා ආචාර කරන්නේ දරුවා. ඈත ඉඳන් තමයි තුරුළු කරගන්නේ. ඉතින් ඒ කියන්නේ මේ ළඟට එන්න බැරි නිසා මෙහෙම තුරුළු කරන විදියට ඒක පෙන්නනවා. ඉතින් ඒක දකිනකොට අපිට හදවතට වේදනාවක් දැනෙනවා. ඉතින් ඒ නිසා අපි යම්කිසි සන්දස්ථානයකට ඇවිල්ලා ඉන්නවා අපේ හෙළ වෙදකම ගැන කතා කරන්න. අන්න ඒක කතා කරන්න අපි සමාජයට යම් ඉනිමගක් යම් ඉඟියක් යම් අවස්ථාවක් දෙනවා. ඊළඟ එක තමයි මේ පුතේ මම කිව යුතුම කාරණාව හෙළ වෙදකමෙන් යමක් කළ හැකි අපේ වෛද්‍යතුමා වගේ වෛද්‍යවරු විවිධ දේශීය වෛද්‍යවරු ඉන්න අතරේ දැන් තෙල් බේත් ගැට නූල්කාරයෝ ටිකත් මේ ඇසේ ඒක අපි කියන්න ඕනේ වෛද්‍යතුමනි නේද? අපි මේ හොඳ කණ්ඩායමක් හදන්න යම්කිසි පාරමක් කතා කරන අතරේ පුතේ දැන් මේක තෙල් බේත් දුම්මල කාරයෝ ටිකත් මේක අස්සෙන් නැගිටින්න පටන් අරගෙන දිනවා. සමහර අය දුම්මල ගහලා හරියනවා කියනවා. දුම්මල අල්ලලා හරියනවා. ඒම නූල් බැඳලා එහෙම ටිකකුත් මේක අස්සෙම තුන. ඉතින් ඒ නිසා අපි මං හිතන්නේ රටක් විදියට ජාතියම කළ යුතු කාරණාව තමයි වෛද්‍යතුමනි මේකේ වැඩක් නැති ටික නීරස ටික වැඩක් නැති ටික ප්‍රයෝජනයක් නැති ටික බේරලා හොඳ ටික අරගෙන අපි යම් වේදිකාවක් හදන්නට ඕනේ මං හිතන්නේ පුතේ. මේ දේ ඇත්තටම අපිට සුවයක් තියෙනවා. ඒ සුවය තියෙන විදිය කොහොමද කොතනද කියන එක හොයලා මේ සමාජයට දෙන්න අපිට වගකීමක් තියෙනවා කියන කාරණාව මම හිතන්නේ තාම අපි ප්‍රමාද නැහැ. ඒ වගකීම ඉසු කරන්නට වගකිය යුතු මාධ්‍ය ආයතනයක් විදිහට සියත මාධ්‍යාලය අද දවසේ යාත්‍රාත් එක්ක මේ පියවර තබන්න ඉදිරියට අපේ වටිනාකම් හොයාගෙන ඔබ වහන්සේ දේශනා කළා වගේම අර එදා ගමේ තිබුණු සැහැල්ලු සරල දිවිපෙවත වෙනස් කරගෙන ඇවිල්ලා මේ මහා ලොකු දේවල් හොයාගෙන ගිහිල්ලා අද වෙනකොට gedara කැරේජ් එකේ තියාගෙන මට පුතේ පුළුවන් නම් විනාඩියක් දෙන්න.
මේ පොතේ දැන් ඒ සැහැල්ලු දිවේපෙවිත කීප එක මට ඇත්තටම කියා ගන්න බැරුණා. අපේ ගෙදර මේ වෛද්‍යතුමනි කරකෝල සම්බෝලයක් කෑවා. අම්මා පලාය කියලා කඩෙන් ගේන කංකොම් මුගුණ යන්න තිබුණ නෑ වෛද්‍යතුමනි. අම්මා ওই වත්ත වටේ ඇවිදන් එනකොට පලා ටික කඩාගෙන ආවා. ඉතින් ඊට පස්සේ අපිට කන්නම දෙයක් නැත්තම් ඒ කියන්නේ අපි මේ විවෘත ආර්ථිකයත් එක්ක යද්දී පුතා අපේ ගෙදර ළඟට ඇවිල්ලා වාහන නලා හඬ දානවා. ඒ නලා හඬ ඇහෙනකොට අපි දන්නවා මේ අහවල් කෑම જાතිය තමයි එන්නේ අහවල් ලෙඩත් අරගෙන කියලා. හැබැයි අපේ අම්මා ගෙදර හොයාගත්ත පැපොල් ව්‍යංජනේ වෙන්න පුළුවන්, දෙල් මාළුව වෙන්න පුළුවන්, කොස් මාළුව වෙන්න පුළුවන්, කොස් ඇට වලින් හදාපු එක අපිට හවසට ගෙදර කන්න දෙයක් නැත්තම් පුතේ මේ සෞඛ්‍ය ගැන කියද්දී මං කියන්නේ අපේ අම්මා කඩෙන් ගෙනාපු පැකට් එකක් අරලා ගුලියක් හදලා දුන්නේ නෑ අපිට. අපේ අම්මා හැදුවේ කොස් ඇට ටිකක් අරගෙන පොල්ලත්තක් පත්තු කරලා ඒක පල්ලට දාලා පුච්චලා අපේ හාඳුනේ මතක නම් වංගෙඩිය දාලා කොටලා උකට පොල් ටිකකුත් දාලා ගුලියක් හදලා අපිට කන්න දුන්නා. අපේ අම්මා ඉතුරු වෙච්ච බත් ටික කොටලා ගුලියක් හදලා කන්න දුන්නා. මම මේ කියන කතාවේ මට කියා ගන්න බැරි වුණු දේ තමයි පුතේ අපි අන්නේ සංස්කෘතියෙන් අයින් වෙච්ච එක තමයි අපිට ගහපු විශාලම හෙනේ. ඒ හෙන කොයිතරම්ද කියනවා නම් අද දවසේ අර මම කියාගෙන ආවේ වහන්සේ කතා කරන්න කලින් ලක්ෂ ගණන් කෝටි ගණන් දීලා ගත්ත වාහනේ අද සෝබාදහම එක තැනකට තියලා තියෙනවා. දැන් කොහෙවත් යන්න විදියක් නැහැ. මේ සෝබාදහමට අපි එරෙහිවීම. හැබැයි එදා අපි කොයිතරම් නිදහස සමාජයක් විදිහට, පවුලක් විදිහට ගමේ හිටියද? සමහරුන්ට ඒක අමතක වෙලා වෙන්න පුළුවන්. සමහරු ඒ නොදන්නවා වෙන්න පුළුවන්. අවසරයි අපේ හාමුදුරනේ. ඇත්තටම තරංග බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයත් එකතු කරගෙන දැන් ඔබතුමා ඔය අහන කාරණේට යම් කිසි සිහි කිරීමක් කළොත් අපේ තිබුණු මේ හෙළ වෛද්‍ය ක්‍රමවල පදනම තමයි ආධ්‍යාත්මික ශක්තිය. එතකොට ආධ්‍යාත්මික ශක්තිය මත පිහිටලා තමයි අපේ සම්පූර්ණ මේ ප්‍රතිකාර ක්‍රම හැදුනේ. ඇත්තටම ඒක අද වෙනකොට වාණිජකරණයට බරපතල විදියට අහුවෙලා තිනවා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ඔය තෙල් බෙහෙත් කාර්යයන්ගේ කතාවෙන්. හැබැයි උන්වහන්සේ කියපු එක ඇත්ත. නමුත් අපේ දැන් අපේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ඒ ආර්ථික මේ විවෘත ආර්ථිකයට ඒ අභිචාර විදි ටික අහු නොවුණා නම් ඒකේ අමුතු ලස්සනක් තිබුණා. ඒ ලස්සන කොච්චරද කියනවනම් මම කියන්නේ අර පොල් ගෙඩියක් ගහන එක පවා හොඳයි කියලා. ඒ කියන්නේ මිනිස්සු පොල් ගෙඩි පොල් ගහන්නේ. පොල් ගහන එක පවා හාඳුරන්නේ ඒකේ හොඳ මේ මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවානේ. දැන් කෙනෙකුට පොල් ගෙඩිය ගහලා හරි කමන්නේ Tamanගේ තියෙන චිත්තාවේග ටික පාලනය කරගන්න පුළුවන් නම් කාට හරි පිහියෙන් අනින් නැතුව නේ කාගේ හරි බෙල්ල කපන්න නැතුව පොල් ගෙඩිය ගහලා Tamanගේ තියෙන චිත්තාවේග ටික පිට කරගන්න පුළුවන් නම් ඒක හරි හොඳ දෙයක්. ඒ නිසා මේ අභිචාර විදිපම අපිට විසි කරන්න බෑ. මේවා මහා මෝඩ වැඩ පරණ කාලේ යල් පැනපු දේවල් කියලා අයින් කරන්න බෑ. අයින් කරන්න වෙන්නේ මේ ටික ඔක්කොම විශාල මූල්‍යමය ක්‍රියාවලියකට හසු වීම නිසා. දැන් පිරිත වගේ දෙයක් නිසා අපේ මිනිස්සු හරියට අපේ ආධ්‍යාත්මය හදාගත්තා මේ වගේ වෙලාවකනේ. දැන් පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ විශාල මේ වගේම බරපතල විදියට වෛරස් තත්ත්වයන් සමාජගත වෙලා විශාල වසංගත ඇති වුණා. එතකොට මේ වසංගත ඇති වෙනකොට රජුරුවන්ගේ ජීවිතේත් ආධ්‍යාත්මයක් තිබුණා. දැන් අද පාලකයන්ගේ හිට ආධ්‍යාත්මිකව ගොඩනගාගත්තු ගුණධර්ම නැහෙනි. අඩුම දැන් අපේ රටේ ඉන්න මිනිසුන්ට පන්සිල්වත් නැහැ. මම කියන්නේ හොඳම ප්‍රතිජීවකයේ තමයි ගුණධර්ම. දැන් මේ ලෝකේ ප්‍රතිජීවක හොයනවනේ. හොඳම ප්‍රතිජීවකයේ ගුණධර්ම මේ වෛද්‍යතුමා කියපු කතාවෙත් ඒක තිබුණා. අපි සම්පූර්ණ බෞද්ධ සම්භවය තුළ පන්සිල් රැකපු જાතියක්. ඒ නිසා කවදාවත් මනුෂ්‍යත්වයට එරෙහිව අපිට ක්‍රියාත්මක වෙන්න බෑ කියන එක. ඒකෙන්ම තේරෙනවා මේ ලෝකේ මිනිස්සයා සුරක්ෂිත වෙන්නේ ආධ්‍යාත්මික ප්‍රවේශයකුත් එක්ක. ආධ්‍යාත්මික ශක්තියත් එක්ක. එතකොට මේ ආධ්‍යාත්මික ශක්තිය එක පැත්තකින් ගොඩනගා ගන්නකොට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා අපේ ආහාර රටාව කොහොමද හැදෙන්න ඕන කියලා. නේ? දැන් භික්ෂුවකට ආහාර ගන්න එක ගැන තියෙනවා ආහාරය ගැන ලොකු කතාවක් තියෙනවා. නමුත් ආහාර එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි. පුරවගෙන වේදනාව ගන්නත් එපා කියනවා. ඉති පුරාණංච වේදනා පරණ වේදනා ගන්නත් එපා කියනවා. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං අලුත් වේදනාවක් ගන්නෙත් නැතුව කන්න කියනවා. දැන් බලන්න කෑමේ කොච්චර මැදක් තියනවද කියලා. දැන් මැදින් කෑවනම් කිසි අවුලක් නැහැනේ. ඊළඟට දැන් බටහිර ලෝකේ කතා කරනවා මේ කය මේ සෞඛ්‍ය ගැන කතා කරද්දී එකක් තමයි ආහාර අර්බුදය අනිත් එක ව්‍යායාම. එතකොට අපිට අමුතුවෙන් ව්‍යායාමයක් ගැන අදහසක් තිබුණේ නෑ. හේතුව තමයි අපි හොඳට ඇවිද්දා. ඒ කාලේ තිබිලා තියෙනවා ජංගා විහරණී කියලා. දවල්ට කාලා මිනිස්සු ඇවිදලා තියෙනවා.
ඒතකොට ඇවිදිනකොට සමහරලාට බුදුහාමුදුරුවොත් එක්ක මුණ ගැහිලා ඔය දණ්ඩපාණි වගේ ශාක්‍ය වංශිකයෝ උන්වහන්සේ සමග ඇති වෙච්ච ඉතා ප්‍රියජනක සාකච්ඡා තියෙනවා. ඒකෙන් තියෙනවා මේ ජංගා විහරණයේ පිණිස දණ්ඩපාණි පැමිණෙන වෙලාවේ කියලා. ඉතින් මේ විදිහට මේ කායික සෞඛ්‍යය ගැන පුදුම තරම් හිතපු ඉගැන්වීම. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළා මහණෙනි මේ මනස රෝගී නොවී තියාගන්න පරිස්සම් වෙන්න. හේතුව තමයි මනස රෝගී වුණොත් ඒක කයට බලපානවා. ඒකට අපි කියන්නේ ඔකේ ගැඹුරු කතාවක් තියෙනවා. කය ලෙඩ වෙනකොට මනසට බලපානවා, මනස ලෙඩ වෙනකොට කයට බලපානවා කියන්නේ දැන් මනස තුල බරපතල විදියට රෝගී තත්වයන් විවිධාකාර ව්‍යාකූල තත්වයන් ඇති වෙනකොට ඒකට ඒ මොහොතේ මේක කයට බලපානවා. ඒකට අපි කියන්නේ චිත්තජ රූප කියලා. අර නාම ධර්ම ඇසුරෙන් රූපේ වෙනස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා මේ මොහොතක්වත් මනස ලෙඩ කරගන්න නැතුව ඉන්න බලන්න කියලා. ඒ මනසේ නිරෝගීකමේ උච්චතම අවස්ථාව තමයි අරහත්ත්වය කියලා කියන්නේ. නමුත් ගිහියෙකුට ඒ වගේ තත්වයකට යන්න බෑනේ. නමුත් ගිහියෙකුට පුළුවන් ටික ටික ආධ්‍යාත්මික ප්‍රවේශය හදාගන්න. ඒක තමන්ව පමණක් නෙමෙයි මුළු සමස්ත සමාජයම ගැන හිතලා හදාගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ එකයි මෛත්‍රිය වැඩිම වගේ සංකල්පවලදී කියන්නේ පළවෙනියෙන් තමන්ට මෛත්‍රිය වඩන්න ඕන. මොකද පළවෙනියෙන් මම සුවපත් වෙන්න ඕන. මම සුවපත් වෙන්න ඕන. මම රෝග නැත්තේක් වෙන්න ඕන කියලා තමන්ට මෛත්‍රිය වඩනවා. ඊළඟට තරංග තමන් කොච්චර සුවපත් වුණත් වැඩක් නැහැ නේ ලෝකෙම ලෙඩ වෙලා න ะ. බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඊළඟට මහණෙනි ලෝකයට මෛත්‍රිය වඩන්න. මොකද මම කොච්චර නිරෝගී වුණත් වැඩක් නැහැ ලෝකේ නිරෝගී නැත්තම්. මෙතන නිරෝගීකම කතා කරනකොට බටහිර ලෝකේ එකපාරම අල්ලගන්නේ කය. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මගේ මනස රෝගී වුණොත් තරංග ඒක ඔබට බලපානවා. මගේ මනස තුල කුහකකම, වෛරය, ක්‍රෝධය, මාන්නය වගේ මනෝභාවයන් පිරීලා නම්, මගේ හිත ජරා වෙලා නම්, කෙලෙස් වලින් මගේ හිත දූෂණය වෙලා නම්, රාගයේ බරපතල විදියට මගේ හිතේ දෝරේ ගලනවා නම්, ද්වේෂයේ දෝරේ ගලනවා නම්, මෝහයේ දෝරේ ගලනවා නම්, ඒක මට විතරක් නෙමෙයි තරංග බලපාන්නේ, මගේ වටේ ඉන්න අයටත් බලපානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළා මානසික සෞඛ්‍ය පරිස්සම් කරගන්න කියලා. ඒකට අදාළ ඊටාම විධිමත් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අපට බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් පෙන්වලා දුන්නා. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ මේ තමන්ව ලෙඩ වෙනකොට උන්වහන්සේ ප්‍රතිකාර ක්‍රම වලට ගිය අවස්ථා තියෙනවා. දැන් සමහර අය ඉන්නවා නෑ මම බණ අහනවා මම භාවනා කරනවා මට නම් ලෙඩ හැදෙන්නේ නැහැ වගේ තැනක නවතිනවා. මේ තරංග බුදුරජාණන් වහන්සේ සමහර දේවල් වලට බෙහෙත් තරම් තියෙනවා. ජීවක වෙද මහතාගෙන දැන් උන්වහන්සේට ජීවක කියලා වෛද්‍යවරයෙක් හිටියා. ජීවක හරහා බුදුරජාණන් වහන්සේ හරියට ප්‍රතිකාර කරගත්තා. විවිධ උන්වහන්සේ අර බඩ විරේක කරන්න එහෙම බෙහෙත් තරම් තියෙනවා. උන්වහන්සේත් රෝගී වුණා. එතකොට උන්වහන්සේ රෝගී වෙනකොට උන්වහන්සේ වෛද්‍ය ක්‍රම වලට යොමු වුණා. මේක මේ එක පැත්තකින් විතරක් බලන්නේ නැතුව. මොකද අපි ජාතියක් විදියට මේ හෙළ වෙදකමත් අපේ පාරම්පරික ඥානයත් තරංග ගොඩ නැගුණේ එක පැත්තකින් බලලා ප්‍රශ්නයක් විසඳන්න නෙමෙයි. දැන් අපි කවදාවත් එක දැන් අපි අද එකම තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවනේ. බටහිර වෛද්‍ය ක්‍රමයටම කේන්ද්‍රගත වෙලා. ඒකට ගරහනව නෙමෙයි. ඒකම ඔළුවේ වැඩ කරනවා. එතකොට ඒ පස්සෙම දුවනවා. ඇයි අපිට බැරි එක එක පැති වලින් ප්‍රශ්නයක් දිහා බලන්න නේ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇති වෙනකොට අපිට එක පැත්තකින් බලන්න ඉගැන්වුවේ නැහැ. ওই න්‍යාම ධර්මවල තියෙන්නේ දැන් කය ලෙඩ වෙනවා කියමුකෝ. දැන් මේ බරපතල රෝගී තත්වයකටනේ අපි මුහුණ දෙමින් ඉන්නේ. එතකොට උන්වහන්සේ අපිට කිව්වා ලෙඩ වෙන එක කර්මයටම බාර දෙන්න එපා. දැන් අපි හෙම්බිරිසාවක් හැදුනත් තරංග කර්මය කියනවනේ. මේ කර්මය මේ මගේ කර්මය කියලා. නමුත් උන්වහන්සේ අපිට ඒ වගේ තැනක නවතින්න කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වා මේ සෙම්ම සමුට්ඨාන ආබාධ සෙම කිපිලා ලෙඩ වෙන්න පුළුවන්. ඒවා කර්මයේ නෙමෙයි. වාත සමුට්ඨාන ආබාධ වාතයේ කිපිලත් ලෙඩ වෙන්න පුළුවන්. ඒවත් කර්මයේ නෙමෙයි. ඕපක්කමික ආබාධ වැරදි උපක්‍රම නිසා ලෙඩ වෙන්න පුළුවන්. වැරදිවට බර ඉස්සුවම ඔබතුමාගේ කොන්දේ අමාරු වෙන්න පුළුවන්. ඒවා කර්මයේ නෙමෙයි. ඊට පස්සේ උතුපරිණාම ජාබාධ මේ ඍතු විපර්යාසයන් නිසා ලෙඩ වෙන්න පුළුවන්. ඔය අතර කිව්වා කම්ම විපාක ජාබාධ කියලා. කර්ම විපාක නිසාත් ලෙඩ වෙනවා. හැබැයි කර්ම විපාක නිසා ලෙඩ වුණාම තරංග ඒවට බෙහෙත් හරි අඩුයි. ඒතර ඔක්කොටම බෙහෙත් හොයන්න පුළුවන්. ඇයි අපිට එක එක පැති වලින් බලන්න බැරි ප්‍රශ්නයක් දිහා. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ අපේ න්‍යාම ධර්ම පදනම කියලා. දැන් න්‍යාම ධර්ම පදනම වගේ ඊටා ගැඹුරුශනික හරයාත්මක පණිවිඩයක් අපිට තියෙද්දී අපි එකම පැත්තකින් ලෝකයේ දිහා බලන්න පුරුදු වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමහර අය ලෙඩ වෙන්න පුළුවන් බීජ නියාමයේ නිසා. ඒ කියන්නේ බටහිර ලෝකේ කතා කරන ජීව විද්‍යාත්මක සාධක. සමහර අය ලෙඩ වෙන්න පුළුවන් චිත්ත නියාමයේ නිසා. ඒ කියන්නේ මනෝ විද්‍යාත්මක සාධක. සමහර අය ලෙඩ වෙන්න පුළුවන් කම්ම නියාම නිසා. ඒ කියන්නේ මේ ආචාර විද්‍යාත්මක සාධක.
සමහර අය ලෙඩ වෙන්න පුළුවන් ඍතු නියාමයේ නිසා. උද්භිද විද්‍යාත්මක සාධක. දැන් මේ විදිහට එක එක පැති වලින් අපි ප්‍රශ්න දිහා බලපු පිරිසක්. ඒ එක එක පැති වලින් ප්‍රශ්නයක් දිහා බලන පදනමින් තමයි අපි ගැටලු දිහා බැලුවේ. එතකොට මේ වගේ බරපතල જાතියක් කඩා වැටෙන වෙලාවක විවිධාකාර විදිහට මානව වර්ගයාගේ මානසික තත්ත්වයේ බිඳුවට වැටීගෙන යන වෙලාවක තමන්ව ජරා මරණ විසින් තමන්ව ආක්‍රමණය කරමින් ඉන්න වෙලාවක අපි දක්ෂ වෙන්න ඕන මේ බටහිර ලෝකයේටම ගැති නොවි බටහිර චින්තනයේටම නැමින් නැතුව එක එක පැති වලින් බලලා මේ අර්බුදය සමනය කරගන්න උත්සාහ කළොත් මම හිතනවා මීට වඩා ඉතා සාර්ථක විකල්ප වලට අපිට යන්න පුළුවන් කියලා. අවසරයි අපේ හොඳනේ දැන් මේ වෙනකොට ඒ ඉතුරු වෙලා තියෙන ටිකත් විනාශ කරන්න බලවේග ඕන තරම් ක්‍රියාත්මක කරනවා නේද? ඇත්තටම දැන් මේ වෙනකොට දැන් ඒකට හේතුව තමයි මේ යන ක්‍රමයේ ඇතුලේ අපි අපේ තියෙන හුදු දැනුම් පද්ධතිය අනාදිමත් කාලයක් තිස්සේ යට ගියා. එතකොට ඒකට අපි වටිනාකමක් දුන්නේ නැහැ. එතකොට ඒකට වටිනාකමක් නොදුන්න නිසාම ඒ දැනුම සැලකිය යුතු ආකාරයකින් පහළ වැටලා තියෙනවා. නමුත් දැන් අපිට මේක හොඳ හැරවුම් ලක්ෂයක්. හේතුව තමයි නැවත අපේ ඇතුළ බලන්න පුළුවන් අවස්ථාව. දැන් ගෙවල් වලට හිර වෙලානේ මිනිස්සු ඉන්නේ. දැන් අපිට මේ මොකද වුනේ? අපි මේ වගේ ප්‍රශස්ත ජාතියක් දැන් බලන්න අනුරාධපුරේ අපේ ඉදිකිරීම. ඒ වගේම අපේ පෞරාණික වෛද්‍ය ක්‍රම ඔස්සේ ගොඩනැගිච්ච රෝහල් තියෙනවා. ඒ රෝහල් වල හදාපු උපකරණ දැනට අවුරුදු ගණනාවකට කලින් අවුරුදු 7-800කට කලින් අපේ පැරණි රෝහල් වල හදපු උපකරණ වර්තමානයේ ඔය සර්ජරි කරන්න ගන්න. ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ විවිධාකාර සැත්කම් කරන්න ගන්න උපකරණ වලට වඩාත් සමීපයි. මං හිතන්නේ ඒ ඥානෙ පවා අපෙන් තමයි බටහිර ලෝකේ ගත්තේ. ඒ නිසා අපිට පුළුවන් දැන් මොකද උනේ කියලා අහන්න එපා. කණ්ණාඩිය ළඟට ගිහින් අහන්න Tamange හෘද සාක්ෂියෙන් අනාදිමත් කාලයක් තිස්සේ අපි අතර තිබුණු දැනුමට මට දැන් මොකද වුනේ කියලා. මම ඔකට ලස්සන වාක්‍යයක් කියන්නම්. මේ දවස්වල එළියට යන්න බැරි නිසා ඇතුල් පැත්ත බලන්න කියලා. ඇතුල් පැත්ත බලන්න හොඳම කාලය හොඳම අවස්ථාව උදා වෙලා තියෙනවා. අපේ උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමනි දැන් මේ දේශනා කරපු කාරණාත් එක්ක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඔබතුමා ඇතුල් පැත්ත බැලුවද එහෙම නැත්නම් ඔබතුමා පිටිපස්ස හැරිලාම බැලුවද කියලා මට පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ඔබතුමාගේ සීයාගේ ඒ පරම්පරාව ගත්තොත් එහෙම දේශීය වෛද්‍ය ක්‍රමයක් එක්ක හිටපු උදවිය. ඔබතුමා නවීන වෛද්‍ය විද්‍යාවත් එක්ක බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක ඉස්සරහට අවිල්ලා. හැබැයි එතනනුත් යම් හැරවුමක් ලබා ගන්නවා. මොකක්ද මේ වෙනස? මොකක්ද මේ හැරවුම? ඇයි මේ හැරවුම ගන්න ඔබට හිතුනේ? ඔව් ගරු ස්වාමීන් වහන්සේලාගේ මේ දේශනය මම සාදු කියලා අනුමෝදන් වෙනවා. මොකද ඒකට හේතුව මට ඇත්තටම කුඩා කල ඇත්තටම මම මේ ගමේ හැදිච්ච මිනිස්සෙක්. අපිට මේ උණහෙම්බිරිස ඇදෙන අම්මා අපේ ගුරුතුමියන්. අපේ තාත්තා ගුරුතුමෙක් ගමක් හදපු මිනිස්සු. එතන අපිට මේ අපේ ගමේ ඉඳන් කිලෝමීටර් 6ක් එහා තමයි MBBS උපාධියක් තියෙන වෛද්‍යවරයෙක් හිටියේ. දෙවි කෙනෙක්. ඔහුගේ නම රාජපක්ෂ. දැන් නම් ජීවිතුන් අතර නැහැ. මේ වෛද්‍යවරයා අපි හමු වෙන්න යන්නේ අපිට බැරිම අවස්ථාවක් වුණොත්. බොහොම අඩුවේ. මුලින්ම අපිට දෙන්නේ අම්මා කොත්තමල්ලි ඉඟුරු සුදුලුණු ඕවා තමයි දෙන්නේ. ඊට පස්සේ අපේ මේ සෙල්ලම් කරනවා අපි හරියට. ගමේ මේ මුළු ගමේම දුවනවා සෙල්ලම් කරනවා. ඇත්තටම පොත් බලන්නේ නැහැ ගොඩක් ලාට සෙල්ලම් කරනවා. අපි වැටලා මේ කලිසම ගලවන්න මේ කලිසමේ මේ ධනහිස් ප්‍රමාණය පෙන්වන්න පුළුවන් නම් මේව පතුරු ගිහිලා තියෙන්නේ. මේ එක පතුරකටවත් ඉංග්‍රීසි බෙහෙත් දැම්මේ නැහැ අපි. එක්ක කෝපි දළු ටිකක්, එක්ක දෙමළ දළු ටිකක්, එක්ක නැත්තම් දැන් ළමයි දන්නවද දැන් ගොබළු වල තියෙන අර උරච්චි කරලා ඒවා ගාලා මේවා සුව වුණා. මොකද අපිට තිබුණ පුදුම ශක්තියක් ඇඟේ. තාමත් ඒ ඇඟේ ශක්තිය තියෙනවා. මොකද අපි කෑවේ ගමේ කෑම. ඉතින් ඒක නිසා අපිට මේ ටික කලක් ගියාට පස්සේ මමත් විදේශ රට හැම එකම ඇවිදලා ආවේ. යන්න තියෙන හැමතැනටම ගිහිල්ලා ආවේ. මේ අපි කාපු කෑම ටික අමතක වෙනවා. අපිට ඉඟුරු සුදුලුණු කොත්තමල්ලි බිව්වයි කියලා කියන්න ලැජ්ජ හිතෙනවා. මොකද්ද අපේ කම? ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම දැක්ක මොකද මගේ ඇසුර විශේෂයෙන් මට ඔය නම දාන්නේ අපේ මාමා කෙනෙක්. ඔව් මේ ගුරුවරයෙක්. මම මේවා කියන්නේ ඔව් දාන මට නමක් උදාර සම්පත් ගුණවර්ධන කියලා. දාලා හැමදාම මාසෙකට තම මම බලන්න ඇවිල්ලා කියනවා සිංහල පිළිබඳ ගෞරවෝපාධියක් තියෙනවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ අපේ තාත්තට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. උඹලා කියන වචන කියන උඹලා ඔය ඉගෙන ගන්නේ මොනවද? මෙන්න භාෂාව කියලා සිංහල භාෂාව ගැන කියනවා. අපේ තාත්තා ඉංග්‍රීසි දෙමළ සිංහල තුනම පුළුවන්. හැබැයි අපේ මාමා මට නම දාපු මාමා සිංහල භාෂාව පිළිබඳ විශාරදෙක්. ඒ තාත්තා සීයා හොඳ මේ
ඒ කියන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව දැනුමක් තියෙන ඊට අමතරව ඔය මේ වෙනත් ක්‍රම පිළිබඳ විශේෂ දැනුමක් තියෙන මුදල් වලට ගිය මිනිස්සු නෙමෙයි. නිසා මේක මට අමතක කරන්න මට නම් පුළුවන් කමක් උනේ නැහැ. මම නිතරම විද්‍යාව ඉගෙන ගන්නකොට හැමදාම ප්‍රශ්න කරා. අතරම මම කියන්න සතුටුයි ගණිතයට මේ මං ගැන කියනනේ මම අද ඉන්න කිසියම් අභියෝගාත්මක තත්ත්වයක් නිසා කියන දෙයක් කවදා කියන්නේ ගණිතයට ලකුණු හැමදාම ලකුණු 100ක් වුණාම වසර 3ක් අපේ විද්‍යාලේ හැමදාම අංක 1කට ලකුණු ගත්තේ මම. නිසා අපිට මොලයක් තිබුණේ. මොලේ ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. ඊපස්සේ භෞතික විද්‍යාව ෆිසික්ස් කියන්නේ ඒකට හැමදාම ගණිතාංශය ළමයි පරාද කරලා ලකුණු ගත්තේ මම. මේක කියන්න හේතුනේ මම සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ. කියන්න හේතු උනේ ඒ මොලේ ආවේ අදට මම දන්නේ නැහැ කොහෙන්ද කියලා. මේ මොලේ ආවේ අපේ තාත්තගේ සහ ඒ තිබිච්ච ඒගොල්ලෝ පාඩම් කරන්න කිව්ව නෑ කෙලින්ම ස්වභාව ධර්මයටම අපිව දැම්මේ. අපි හරියට සෙල්ලම් කරා. කැලේ කොලේම තමයි හිටියේ. ගස්වල තාමත් කොළ අඳුරනවා. මේ මුල් අඳුරනවා. අපිට ඒක නිසා තැනකට ගියාම මේ ඉව කියන එක තියෙනවා. දැන් මේ මිනිස්සයාට ඉව කියන එක නැති වෙලා. දැන් සතාට දැන් අපි දන්නවා සුනකයට උනත් සත්තුන්ට ඉව කියලා තියෙනවා. දැන් සුනාමි එනකොට සත්තුන්ට මේ ඉව තිබුණා. දැන් එන්න මිනිස්සුන්ගේ ඉව කියන එක නැති වෙලා. සහ එක්තරාම ඥානයක් තියෙනවා ඉව කියලා දෙයක් තියෙනවා. සහ අද පවතින தත්ත්වය නෙමෙයි අපිට අනාගතේ දකින්න පුළුවන් தත්ත්වය තියෙනවා. මේ විශේෂ බලයක් දේව බලයක් නෙමෙයි. මේ අපිට තියෙන මේ දේ අපි මේ કૃතිම දේවල් නිසා නැති කරගෙන තියෙනවා. ඒතර අපිට මේ යන්තම් තමයි ඔක තියෙන්නේ. ඇතෙන් මට මේ ජීවිතේ මං මිනිසුන් ගැන සොයාගෙන යන ගමනේදී මිනිසුන්ගේ ශක්තිය ගැන සොයන ගමනේදී මට ලංකාවේ කැල ඇතුළ සමහර විට පන්සල් තුල මට හමු වුණ සොයම් වහන්සේලා. ඇත්තටම මේ දැන් මම කොහොමද අපි පිටින් දැකලා කියන්නේ මේ කෙනෙක්ගේ දැනුම ස්කෑන් එකක් නැහැනේ. දැන් මේ සොයම් වහන්සේ රහතන් වහන්සේලා මත කියලා මං කියන්නේ කොහොමද? නැහැයි කියලා කියන්නේ කොහොමද? කවදාවත් කියනද? නිසා තාමත් ලංකාවේ කැල ඇතුළ සමහර විට මේ පන්සල් තුල මේවා රැකිලා තියෙනවා. මම ඇත්තටම මේ ඔය අපේ ආහාරය හදලා සංඝරත්නයට සහ අනිත් ආගම් වල ඒ පූජකතුමාලට මොකද මම හැම සියලුම ආගමකට ගරු කරනවා. පූජා කරන්න ගියාම ලංකාවට කිලෝමීටර් 40000ක් ගියා. පැක්ස් 4000ක් සංඝරත්නයට පූජා කරා. අපේ අනිත් පූජකතුමාලට පූජා කරා. ඒක නෙමෙයි මට කියන්න තියෙන්නේ. ගියාට පස්සේ තියෙන දේශීය දැනුම ඇත්තටම දුකයි. ඒ ඖෂධ පිළිබඳ තියෙන දැනුම කිව්වහම අද මේ බටහිර ඖෂධ කොහෙද කියලා හිතෙනවා. මේවා යට ගිහිලා තියෙන්නේ. මම ඒක නිසා කල්පනා කරා අර රැවුලයි කැඳයි දෙකම තියාගෙන ඉන්න බෑනේ. දෙකෙන් එකයිනේ. නිසා මම කල්පනා කරා මට මොනවා වුණත් වෛද්‍ය උපාධියට මොනවා වුණත් සත්‍ය වෙනුවෙන් ඇත්ත වෙනුවෙන් මට දේවල් ගන්න නෙමෙයි. මේ දේවල් අපි කතා කරන්න. හැබැයි මේ වෙනුවට නැවතත් මම කියනවා මේව අපිට කතා කරන්න පුළුවන්කම ලැබුණේ ඔබතුමන් විශේෂයෙන් මේ ආයතනයේ සියත ආයතනයේ ඒ පාරක් හදලා දෙමුන දැන් අවුරුදු මං හිතන්නේ අපේ මේ බාලසූරි මහත්මයා දන්නේ ඊට ඉහළින් ඉන්න අය දන්නේ නැහැ මම අඳුරන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා ඇතුළේ හැමදාම මේක කියනවා අපේ ඇයට අගේ නැහැ. අපේ ඇයට අගේ ආවේ ඇත්තටම කොරෝනාවට පස්සේ. එතකන් අගේ ආවේ නැහැ. නිසා මේක තමයි ඇත්ත. මේ තියෙන යුද්ධය අද අපි අතර තියෙන යුද්ධය සත්‍ය සහ අසත්‍ය අතර තියෙන යුද්ධයක්. ඒ නිසා මම දැඩිව විශ්වාස කරනවා සත්‍ය ජය ගන්නවා. මේක තියෙන සූර්යයන් සහ අසුරයන් අතර යුද්ධයක්. ඒ නිසා මේකේ ගැඹුරු තැනක් තියෙනවා. ඒ නිසා ඔබට කවදා හරි පහදන්න පුළුවන් මේ වෙනතිනේ සත්‍ය සහ අසත්‍ය අතර ප්‍රශ්නයක් සූර්යයන් හා අසුරයන් අතර ප්‍රශ්නයක්. එහෙම කිව්වම පැහැදිලිද? ඒ නිසා තමයි විශාලා මහනුවර කොච්චර වෛද්‍යවරයෙක්ට අවසානයේ රතන සූත්‍රයට අපි බුද්ධ ආගම පිළිගන්නවා නම් රතන සූත්‍රය තමයි මේ තුම්බිය දුරු කරේ. නිසා අදටත් මම කියන මේ සූර්යයන් සහ අසුරයන් අතර තියෙන මේ තියෙන්නේ අපිට මේ රජයත් එක්කවත් පක්ෂ එක්කවත් මුස්ලිම් ජාතිකව දෙමළ ජාතිකව ඒගොල්ලෝ එක්කවත් කායික යුද්ධයක් නෙමෙයි. අපි මිනිස් විදියට දැන් එකතු වෙන්න ඕන තමන්ගේ ಗುಣධර්ම වඩා ගන්න. කොයි වෙලාවෙ යන්න වෙයිද දන්නේ. හරිද? යනකොට ඒ පාර හදලා තියෙනවා නම් බය වෙන්න ඕනත් නැහැ මැරෙන්න. ඉතින් අපේ කැපිටිපොල අපේ මේ වීර සෙම්පතිය මේ හිස ගසන්න එනකොට ඉනේ තිබුණලු මන් දන්නේ නැහැ කතාවල පොඩි පොතක් නේ. ඒ පොත බලලා දලදා මාලිගාව දිහා බලලා ඒක බලලා හොඳ සිහියෙන් මේ දැන් අපිව මේ මරන්න එනකොට කොච්චර බයද මිනිස්සු සාමාන්‍ය දැන් එහෙම හිත දියුණු කරන නැතිය කොච්චර බයද මරණයට. හොඳ සිහියෙන් ඒ පොත කියලා ගාථා කියලා ධම්මපදයේද මන් දන්නේ මොන හරි ඒ වගේ ගාථා කියලා හොඳට නාලා හිස කපන්න බෙල්ල කපන්න කිව්වා. නිසා එහෙම හිත දියුණු කරගත්ත මිනිස්සු තාමත් මේ පොළොවේ ඉන්නවා. නිසා මේ මරනවා, වෙඩි තියනවා, ඒවට බය නැහැ. මොකද කෙනෙක් හිත දියුණු කරලා නම්
ඔහු යන්නේ දිව්‍ය ලෝකෙ හිටිය ඉහළ තැනක. හිත දියුණු කරලා නැත්තම් ඔහු යන්නේ අපායේ. ඉතින් මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ හිත දියුණු කරලා. ඒ නිසා විශේෂ කාරණා මම මේ කියන්න තිබුණේ මේ වලට බය වෙච්ච මිනිස්සු නෙමෙයි අපේ රටේ හිටියේ. ඒ නිසා කවුරු හරි විදේශියන් හිතනවා නම් අපි මේ වෛරස් එකක් ගෙනහැල්ලා පාලනය කරන්න ඒ මදිවට ඒගොල්ලන්ගේ බෙහෙත් ටිකක් ගෙනහැල්ලා අපිට බෙහෙතක් ගහලා පාලනය කරන්න ඒක කපෝතියි කියලා තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. නිසා අපි ඉන්නකම් කවදාත් අපේ රටේ මිනිස්සුන්ට විශේෂ සිංහල විතරක් නෙමෙයි අපේ රටේ ඉන්න ද්‍රවිඩ මුස්ලිම් කිතුණු ඒ සියලුම මිනිසුන්ට එහෙම විදේශ රටවලට ඒ කුමන්ත්‍රණයක් කරන්න දෙන්න බෑ. මේක ඇත්තටම අපි කුලල් කා ගන්න හැමදාම. මේක අපි කුලල් ගන්න. මං කියන්නේ මේක වෛරසය මිනිසා විසින් නිර්මාණය කරපුවා. මම මේ අභියෝග කරන්නේ ජාත්‍යන්තර ඖෂධ මාෆියාවත් එක්ක කළු ගලක් එක්ක. එහෙම වෛද්‍යතුමනි දැන් එතකොට මේ දිනවලත් මරණ සංඛ්‍යාව දවසින් දවස ඉහළ යනවා. ඔව්. වර්තමානයේ අපි පැයෙන් පැයට ගණන් හදනවා. ඔව්. ඉදිරියේදී මේක මීට වඩා වැඩි වෙයිද? ඔබතුමාගේ වෛද්‍ය විද්‍යාත්මක සහ මේ සියලු දැනුමත් එක්ක මම අහන්නේ. ඔව්. මේක තප්පර ගණන් වලින් විනාඩි ගණන් වලින් අපිට කතා කරන්න සිද්ධ වෙයිද? ඔව් මම ඇත්තටම මේ දැන් මම ඔබත් සමග වැඩසටහන් දැන් මේ 4 වෙනි දසරන් කරලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් කවදා හයියෙන් කතා කරන්න කියන්නේ නෙමෙයි නේ. හරිම මේ නිහඬ මම දන්නේ මම අවුරුදු 14ක් දැන් ඔය රජයේ සේවයේදීලා තිනවා කිසිම දවසක දවස් දෙකක ඇර අපේ මේ හෙදෙනලාන්ට බැන මිනිස්සෙක්වත් පොඩි මිනිස්සු තල්න ගතිය මම කවදාවත් තිබුණේ නැහැ. අපේ තාත්තා කියන උස්තන් දැක හැකිලෙන්නේ, මිටිතන් දැක පුප්පන්නේ, නිවටුම් බව සිතමින්නේ කියලා කතාව මට උගන්ලා දෙනවා. නිසා කවදාවත් මම එහෙම සැරවැර කරන මිනිස්සෙක් නෙවෙයි. හැබැයි මේ ළඟ දවසක මට සැරවැර වෙන්න වුණා. මම සැරවැර උනේ මිනිස්සු ඒ හරහා මිනිස්සු 5000ක්ගේ ජීවිත බේරුණා. අඩුම ගානේ 5000ක්. ඒකට හේතුව ඒක නිසා මේ කිසියම් අපිට පොඩ්ඩක් සෙට් වෙන්න කාලයක් තිබුණා. ඒක නොවුණා නම් ඔබ දන්න මොකක්ද උනේ? ඒක නොවුණා නම් අද වෙනකොට මරණ සංඛ්‍යාව ප්‍රස්තාර දාලා බලන්න මේ පරිගණන වලට දාලා පැත්තේ මරණ සංඛ්‍යාව විතර වැඩි වෙනවා. ඇත්තටම අද දිනේ අපි කරාම මරණ සංඛ්‍යාව ප්‍රතිඵල එන්නේ තව දවස් 14කින් 15කින් 20කින්. අද මැරෙන්නේ මීට දවස් 14කට 15කට ඉස්සෙල්ලා සමහරට 20කට ඉස්සෙල්ලා සිදු වෙච්ච. ඒ නිසා මරණ සංඛ්‍යාව තාමත් අපි ඒ අනතුරේ ඉන්නවා. ඒ නිසා අපි රජයට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. අපි සියලුම දෙනා මේක කාටවත් මේ වෙලාවේ රණ්ඩු කරන වෙලාවනේ අපි සියලුම දෙනා අපේ ආරක්ෂාව සලසාගෙන හැබැයි මේකෙන් ගොඩ එන්න ක්‍රමේ පාවිච්චි කරනවා. මම තව දෙයක් කියනවා මෙතනදී ඇත්තටම මේ පෞද්ගලික දෙයක්. කොච්චර මම හදපු ආහාරය මට විශ්වාසද කියලා මම කියන්නේ. ඒක ප්‍රබල පොඩ්ඩක් පැහැදිලි කරලා යමු. දැන් ඔබතුමා ආහාරය කියලා කිව්වට අදම අපි වැඩසටහන බලන කෙනෙක් වුණොත් එහෙම ඔබතුමා මුලින්ම මුණ ගැහෙන්නේ අද නම් ඒගොල්ලන්ට දැනුමක් නැහැ. ඒ නිසා ඔබතුමාලා මේ නිෂ්පාදනය කරපු ඖෂධය ආහාරයක් විදිහට ඔබතුමා හඳුන්වා දෙන මේක චුට්ටි පැහැදිලිවීමක් කරලාම ඉස්සරහට ගියොත් වටේ. ඇත්තටම මේක අපි ජනවාරි වෙනකොට අපි එලි දැක්කුවා. ලංකාවේ මොනවා හරි මම හිතන අභාග්‍ය සම්පන්න හේතුවක් වෙන මට හේතුව දන්නේ නැහැ. ඒ අතර අර මේ ස්වාමීන් වහන්සේලා දේශනා කළා වගේ අර බොරු ඒවත් ගොඩක් ආවා. ඒතර බොරු ඒව ගොඩක් එයා ඒම තුල දැන් ධර්මයටත් ඒක නලා තින්නේ හැම තැනම බොරු යනවා. ඒතකොට ඇත්ත ධර්මයේ කොහෙද කියලා හොයාගන්න බෑ අසරණයි. ඒ වගේ මම ඉතින් හඬ ගාලා කෑ ගහන මිනිස්සෙක් නේ. මම මේක ඇත්තටම අපේ මිනිස්සු බේරගන්න මුලින් බොහොම පොඩියට කරේ. සත්‍ය අදනකට ජයගෙන තියෙනවා. මේක දැන් කාටවත් යටපත් කරන්න බෑ. මොකද මම දැන් මේක නැවතුවා වුණත් මිනිස්සු ඉල්ලනවා එච්චරට ඔබ දැක්කොත් ඔය කමෙන්ට්ස් වල සාමාන්‍යයෙන් 97ක් අපු වෙනෙන් ගාලා. ඇත්තටම මේකදී ආයෝගරුත්වය දෙන්න ඕනේ. ඒකට අර පිට්ටනිය සුද්ධ කරලා හදලා දුන්නේ ඕගොල්ලෝ වගේ මාධ්‍ය ආයතන තමයි. එතකොට අද වෙනකොට විශාල පිරිසක් මේවා වැළඳගෙන තියෙනවා. මේක කොරෝනා වෙනුවෙන්මද හැදුවේ? එහෙම නැත්නම් වෛරස් වෙනුවෙන්? කොරෝනා වෙනුවෙන් හැදුවේ. කොරෝනා වෙනුවෙන් හැදුවේ. කොරෝනා වෙනුවෙන් හැදුවේ බොහොම ප්‍රතිඵලදායක දෙයක්. ඒ නිසා අපිට ඒක ප්‍රතිඵලය කොහොමද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් ප්‍රතිඵලය ඇත්තටම මේක භාවිතා කර විශේෂයෙන්ම ICU ඉන්නේ අමාරු අයනේ. දැන් මම ප්‍රදේශයක කියනවා ඇඹිලිපිටිය ප්‍රදේශය ඇඹිලිපිටිය රෝහලේ ICU එකේ රෝගීන් 40කට වඩා සුව වුණා 40ම සුව වුණා. ඇත්තටම මැරෙන්න ආසන්න හිටපු අය. මොකද බටහිර වෛද්‍යවරු හරියට මහන්සි වෙනවා. මම ගරුත්ව දෙන විශේෂඥ වෛද්‍යවරු ඊට පස්සේ අපේ හෙදෙන නිලධාරීන් තමයි කනිෂ්ඨ හෙදෙන නිලධාරීන් ඒ වගේම කනිෂ්ඨකාරී මණ්ඩලයේ PHI මාත් මම මේ බටහිර වෛද්‍ය විද්‍යාව සියලුම දෙනා බොහොම යහපත් චේතනාවෙන් බොහෝ දෙනා මේකට ඇත්තටම ඒ ඇඳුම් ඇඳගෙන දැන් මමත් මේ දවස්වල වැඩ කරන කරනකොට හරියට මහන්සි වෙනවා. මම මේ මට විතරක් මේක ගන්න හදන්නේ නැහැ. මේ හැමෝම ඒ වගේ අතරින් හෙළ වෙද මහත්තුරු බොහොම මාරුවෙන් ඒගොල්ලෝ පුළුවන් විදිහට කරනවා. හැමෝම මහන්සියන. හැබැයි අපි එක තැනකට එන්න බැරි වුණා. නිසා
අපේ මම මේ ඉස්සරහා ඉන්නේ මම විතර වුණාට මේකේ අපේ පිටිපස්සේ කණ්ඩායමක් ඉන්නවා. කවුද කණ්ඩායම? රසායන විද්‍යාඥයන් ඉන්නවා. මගේ අයියා රසායන විද්‍යාඥයෙක්. ඊට පස්සේ හෙළ වෛද්‍යවරුන් ඉන්නවා. ආයුර්වේද වෛද්‍යවරුන් ඉන්නවා. ඊට පස්සේ අපේ සමහර වෛද්‍යවරු රස්සාව නැතිය කියලා එළියට එන්නේ නැහැ, බය ඉන්නවා. මම තමයි එළියට ආවේ බෙල්ල දෙන්න. මොකද කවුරු හරි කෙනෙක් ඉස්සරහට. මේක පිටිපස්සේ නිසා මේකේ ගරුත්වය මම පුද කරන්නේ මේ බටේ කාටවත් නෙමෙයි. ශ්‍රී ලාංකීය ජනතාවට තමයි පුද කරන්නේ. මම පටු වෙන්නේ නැහැ මේක මම හෙදුවා කියලා වීරයෙක් වෙන්න. මේ අපේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට මේ නිර්මාණය පුද කරනවා. අනාගතයේදී මේ නිර්මාණය හරහා මේ ප්‍රබල ප්‍රකාශ ජාත්‍යන්තරය දන ගහන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද නිව්ටන්ගේ තුන්වන නියමය අනුව කිසියම් කෙනෙක් මෙහෙම වෛරසයක් හැදුවා නම් ඊටාම ඒ කිරණය ඊටාම නරකයි. ඒ හදපු කණ්ඩායමට අනිවාර්යෙන් ප්‍රතිවිරුද්ධ ඒ වෙනවා. හැබැයි අපි තාමත් බෞද්ධ පරිසරය නිසා අපි හොන්ට ආයුධවත් මොනවත් වෙන්නන්නේ නැහැ. ඒ හැදිච්ච මිනිස්සුන්ටත් මේක හදපු අයගේ ඒ ප්‍රදේශවල තව කාලයකදී බොහොම වේගෙන් පැතිරෙනවා බලන්න බොරුද කියලා. ඔහුන්ට අවශ්‍ය වුණාම ඖෂධ ටික හදලා අපි දෙනවා. අන්න අපේ බෞද්ධ දර්ශනය. ඒ නිසා හතුරෙකුටවත් අපි ආයුධ නම් උස්සන්නේ අර ඔබතුමා දන්න ඇති ඉන්දියාවේ නේද ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්න එන වෙලාවේ ඔහුන් බොරු කිව්වේ නැහැ. මේ ශාක්‍ය වංශිකයන් නෑ දැන් මං හිතන්නේ නෑ ලේව අපේ ඇති මොහේ හරි. හරිද මන් දන්නේ නෑ මොනවා හරි ඇති කියලා බොරු කියන්නේ නෑ. දැන් මම කවදා ඇහිලා බොරු කියන්නේ නෑ. මට කෝටියක් දෙනකොට බොරු කියන්නේ. ඉතින් මේ මම විතරන්නේ මේ වගේ මිනිස්සු ඉන්නවා. ඔහුන් ඉන්නේ කැල ඇතුළ. හැමදාම අපේ කරුමයකට මේ බොරු කියන මිනිස්සු ටිකක් තමයි ඉහළට යන්නේ. අර කැලෑවල ඉන්නේ බොරු නොකියන බොරු කියන මිනිස්සු. ඊට පස්සේ දෙවෙනි එක තමයි මරනවා කිව්වත් ඔහුන් බොරු කිව්වේ නෑ. ඒ නිසා ඒ විදිහට අපි ඒ සත්‍යවාදයේ හිටියොත් ජය ගන්න පුළුවන් නියත වශයෙන්. බොහොම ස්තුතියි ඔබතුමාට. තුමායි පැහැදිලි කරපු විදිහට සුවිශේෂී නිර්මාණයක් කරලා තියෙන්නේ මේ කොරෝනා වෛරස් වෙනුවෙන් දේශීය දේවල් එක්ක අපේ හෙළ වෙදකමත් එක්ක මුසු කරගත්ත දෙයක් වර්තමාන තාක්ෂණයත් උපයෝගී කරගෙන පරිශ්‍රණ කරගෙන ඒ විදිහට ආපු ගමනක් තමයි තියෙන්නේ. ඉදිරි තවත් තොරතුරු ඔබට බෙදා හදා දෙන්න අපි සූදානම් කියන කාරණාවත් සිහිපත් කරමින් මම ඔබෙන් අවසර පතන්නේ ඊටමත් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මණ්ඩලයට ගිහිල්ලා අපට අවසර ලබා දෙන්න. අවිතු අඳුර දුරු කරන්නට යාත්‍රා දෙයක් වෙනකොට අද දවසේ කතා බහත් එක්ක අපි මධ්‍යම රාත්‍රියටත් ලං වෙනවා. මේ රාත්‍රී කාලයේදී කියන එකත් සමහර විට මට වගේම ඔබටත් නොදැනෙන්නේ නැති කියලා මට හිතෙනවා. කතා බහ කරපු දේවල් වලින් ඔබට ගන්න තියෙන දේවල් ඔබ ගන්න, ජීවිතයට එකතු කරගන්න, සමාජයට දේවල් බෙදා හරින්න, අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් අපේ ජීවිතයට එකතු කරගමු. ඒ වෙනුවෙන් තමයි අද දවසේ යාත්‍රාවත් වෙන් කළේ. විශේෂයෙන්ම හෙළ වෙදකමත් එක්ක අපේ පාරම්පරික උරුමයන් එක්ක මේ වර්තමාන තත්වයෙන් අපි මිදෙන්නට මොනවද කරන්න ඕන, මොන වගේ වෙනස්කම්ද අපේ සිත් තුළ ඇති කරගන්න ඕන, ඒ තුලින් සමාජය තුළ කොහොමද වෙනසක් ඇති කරන්නේ කියන කාරණාවටත් අවධානය යොමු කරමින් තමයි අපි අද දවසේ කතා බහ කළේ. අවසන් විනාඩි කිහිපෙට අපි ඇවිල්ලා ඉන්න මොහොතක අපේ හඳුරන්නේ අවසන් විනාඩි කිහිපය. ඇත්තටම දැන් මේ වගේ අර්බුදයක් ඇති වෙච්ච වෙලාවක අපි වැඩියෙන් ප්‍රතිශක්තිකරණය ගැන හිම කතා කරනවානේ. ඒකට ඊටාම හොඳම දෙයක් තමයි ඊටාම සරල භාවනාවකට යොමු වෙන්න කියලා මම යෝජනා කරනවා අවසානයේ. හේතුව තමයි භාවනාව ප්‍රතිශක්තිකරණය වේගයෙන් දියුණු කරගන්න ප්‍රබල කාරණයක්. ඒකේ ඊටා විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. අනිත් කාරණේ තමයි මේ අපේ ඕරා එකේ හිම ගොඩාක් සිදුරු වුණාට පස්සේ ඒක හදාගන්න හිම මේක ගොඩක් පාවිච්චි කරනවා භාවනාව. බටහිර ලෝකයේ යෝග ක්‍රම සම්බන්ධ උනන්දුවක් තියෙනවා. නමුත් අපිට ඊටා වැදගත් ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා. ඒකට යොමු වෙන්න කියලා මතක් කරනවා. ඊළඟ කාරණේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ බේසජ්ජක් ඛණ්ඩකය කියලා තරංග බෙහෙත් වට්ටෝරුවක් කියලා තියෙනවා. නමුත් කවුරුවත් පරිශ්‍රණයකටවත් ඇඟිල්ලක් ගහන්නේ නැහැ. විශ්වවිද්‍යාල මට්ටමේවත් බේසජ්ජක් ඛණ්ඩකයට දැන් මාත් විශ්වවිද්‍යාල ඉගෙනගෙන තියෙනවා මේ බේසජ්ජක් ඛණ්ඩකය අත ගහන්නේ නැහැ. ඒකට බේසජ්ජක් ඛණ්ඩකයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු බෙහෙත් වට්ටෝරු. ඒකේ එක තැනක තියෙනවා තරංග පංච බේසජ්ජය කියලා එකක්. ගිතෙල්, වෙඬරු, උක්කකුරු, තලතෙල්, මීපැණි. මේ පහ බුදුරජාණන් වහන්සේ විකාලේ විනය ශික්ෂාව පනවල තියෙනවා විකාලේ ආහාර ගැනීම සම්බන්ධ. නමුත් බුදුරජාණන් වහන්සේ එක තැනකදී වදාරනවා මහණෙනි මේ ගිතෙල්, වෙඬරු, උක්කකුරු, තලතෙල්, මීපැණි මේකෙන් හදාගන්න මේ සුවිශේෂ මිශ්‍රණය විකාලේ ඕනම වෙලාවක භික්ෂුවක් වළඳන්න කියනවා.
ඒකෙන් අපිට තේරෙනවා ඒ වගේම මේක විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා තිබුණා ඇමරිකාවේ දැන් අවුරුදු 6කට විතර උඩදී. ඒ අය ප්‍රතිශක්තිකරණීය සම්බන්ධ මේ පෙරදිග ආහාර වට්ටෝරුවක් වර්ග කරලා තිබුණා. පළවෙනි ආහාර 10 ඇතුලේ මේ පහම තියෙනවා. ඒ නිසා මේ බඳු ආහාර රටාවක් අපිට තිබිලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට වඩාත් බුදු සමයේ සමග දායාද වෙන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම තමයි බුදුදහමේ තියෙන ආධ්‍යාත්මික න්‍යායන් Tamanගේ ආධ්‍යාත්මය තුල පැල කරගන්න. ඒක තමයි හොඳම දේ. බුදුරජාණන් වහන්සේ මතක් කළා සති සම්පජඤ්ඤය කියලා. මේ මොහොතේ එළඹ සිටි සිහිය තිබ්බනම් තරංග ප්‍රශ්නේ ඉවරයි. මේ වෙලාවේ මම ඔබත් එක්ක කොහොමද කටයුතු කරන්නේ? ඔබ මාත් එක්ක කොහොමද කටයුතු කරන්නේ? මගේ කය කොහොමද පවත්වන්නේ කියලා ඔය සතිපට්ඨාන හිම කියන්නේ. කය පිළිබඳ එළඹ සිටි සිහිය කොහොමද හදාගන්නේ? මගේ වේදනා සම්බන්ධ මම කොහොමද සංවේදී වෙන්නේ? ඒ නිසා එළඹ සිටි සිහියත් ඔකට ධර්මයේ තියෙනවා යෝනිසෝ මනසිකාරය කියලා. මේ මොහොතේ නුවණින් විමසමින් කටයුතු කළොත් මෙබඳු ප්‍රශ්නයක් විසඳ ගන්න බුදුදහමේ ආකෘතියකින් රැකවරණයක් අපට තව විදියකින් හදා ගන්න පුළුවන්. ඒ නිසා පන්සිල් රකින්න කොරෝනාව ඉගැන්නුවා. ඒ නිසා අනාදිමත් කාලයක් තිස්සේ මිච්ඡා දිට්ඨික අට්ටංගික මාර්ගයක් අපිට තිබුණේ. ඒ කියන්නේ අපේ සම්මා දිට්ඨිය තිබ්බේ නැහැ. විවිධ උගත්තු හිටියා, බුද්ධිමත්තු හිටියා. ඒ අයගේ ජීවිතවල සම්මා දිට්ඨිය තිබ්බේ නැහැ. ඒගොල්ලෝ මිච්ඡා දිට්ඨිකයි ඇත්තටම. ඒගොල්ලෝ බටහිරටම ගැති වෙච්ච පෙරදිග හැල්ලු කරන පෙරදිගට hina වෙච්ච જાතියක් අපිට හිටියේ. ඒකට ඒ අයගේ ගොඩනැගිච්ච පුහු මාන්නේ බලපෑවා. ඒ නිසාම මිච්ඡා සංකල්ප තිබ්බේ. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප ඔළුවේ වැඩ කරේ. ඒ නිසා මේ අයගේ වචනේ දුර්වල වුණා. බොරු කේලම් හිස් වචන පරුස වචන තිබුණේ. ආජීවයත් අපිරිසුදු වුණා. සම්මා කම්මන්තේ තිබ්බේ නැහැ. බල්ලු මරලා හරි සල්ලි හම්බ කරන ලෝකයකට අවතීර්ණී වුණේ. කාර්මිකකරණයයි නාගරිකකරණයයි නවීකරණයයි ලොකුවට ඔළුවේ තියාගත්ත જાතියකට හම්බ වෙච්ච එක්තරා ටොක්කක් වගේ කොරෝනාව. ඒ නිසා කාර්මිකකරණයෙන් නාගරිකකරණයෙන් නවීකරණයෙන් අපිට අපි හිතන විදිහේ අපේ ඉලක්ක කරා යන්න බෑ. ඒක අපිට ඊටාම හොඳින් තේරෙනවා. මේ තාක්ෂණික දියුණුවම අපේ ಗುಣධර්ම මරා දාන වෙලාවක්. ඒකට ගොඩක් දුරට යන්න ඕනේ. ඔබතුමාගේ අතේ තියෙන ජංගම දුරකථනයේ විසින්ම අපේ ಗುಣධර්ම මරා දාන වෙලාවක මේ කොරෝනා වසංගතයේ විසින් නැවතත් ධර්මීය පැත්තට එන්න අපිට උදව් කරනවා. ඒ නිසා මේ හෙළ වෙදකම වගේම බුදු සමය ආభాෂයේ වැඩි වැඩියෙන් අපේක්ෂා කරන්න බුදු සමය තුල දායාද වෙන්න කියලයි අපි අවසානයේ යෝජනා කරන්නේ. බොහොම පිං අපේ හඳුන්නේ ඔබ වහන්සේගේ දේශනාව අපේ ආධ්‍යාත්මයටම දැනෙන අපේ සිතට දැනෙන දෙසුමක් බවට පත් වෙනවා. ඒ දේවල් ජීවිතයට එකතු කරගත්තොත් අපිට මනසත් කයත් නිරෝගී කරගන්නට මහා උත්සවයක් බවට පත් වෙයි. අවසරයි අපේ ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පුතේ මේ කාරණා ටිකත් එක්ක පළවෙනි කාරණාව තමයි මම සිහිපත් කළ යුතු දෙයක් තියෙනවා. අපේ දුප්පත් අහිංසක පන්සල් ටික ගැන හොයන්න කියලා අපි අපේ රටේ පින්නතුන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද විවිධ රාජ්‍ය ආන්දරණයේ වශයෙන් වෛද්‍යතුමනි මේ දිලිඳු විහාරස්ථාන මේ කාලේ පෝෂණය කිරීම කියලා එකක් මේ කොළඹ හතේ ලොකු පන්සල් වල හාමුදුරු 4 නමක් වඩම්මලා ආරම්භ කළා. නමුත් ගමේ පන්සල් වලට ඒක වුණාද කියලා ගැටලුවක් තියෙනවා. අද මේ මොහොතේ ගමේ පන්සල් වලට දාන ටිකවත් නැති බොහෝම අසරණ පන්සල් තිබෙනවා. මම ඒකත් අද කිව යුතුමයි. ඊළඟ කාරණාව තමයි පුතේ මේ කියපු කාරණා ටිකත් එක්ක අපිට අපේකම ගැන නැවත වතාවක් හිතන්න වෙලාවක්. දැන් අපිට වෛද්‍යතුමනි මං හිතන්නේ මේ ඇන්ටිබයොටික් කියන එක අපේ මේ ප්‍රතිජීවක කියන්නේ තව රෝගයක් එක්ක සටන් කරන්න පුළුවන් ශක්තිය. දැන් අපේ කුඩා කාලවලට ගියාට පස්සේ පුතේ මේ ලෙඩවල් හැදෙනවා නම් අපිට ඒ කාලේ තමයි හැදෙන්න තිබ්බේ. වෛරස් හැදෙනවා නම් අපිට ඒ කාලේ තමයි හැදෙන්නේ. අපි මඩේ නටපු තරම් මෙතුමා ගුවා මේ දන පොළොතු වල පාරවල් තියෙනවා කියලා අපි දන ගෑවේ පුංචි ළමයි දන ගෑවේ ගොම ගාපු පොළවේ. අපේ කටේ අර මේ කිරි දිවේ එනවනේ කිරි මේ මැලියන් කියලා බැඳෙනවනේ. අපේ අම්මලා මේ දෙහි ඇඹුල් ඩිංගගෙන් හඳුන් ඩිංගක් උරච්චි කරලා සුදු හඳුන් රත් හඳුන් ඩිංගක් ගාලා තමයි කටේ ඒක යැව්වේ. ඊට පස්සේ කොත්තමල්ලි වතුර ටිකක් තමයි අපේ පොඩි දරුවෙක්ගේ කටට වක් කළේ. විවිධ ಜಾති නෙමෙයි. එතකොට මේ තරංග මේවා කියන්න ගියොත් ගොඩක් දිගට කියන්න පුළුවන්. ඒවා හරි රසවත්. ඊළඟට ඔබතුමා කිව්වා වගේ සමහර ගස්වල සියඹලා ගහේ පස්පංගුවම අපි කෑවා. මේ කරඹ ටිකක්, දෙබර ටිකක්, එරමිනියා ටිකක්, වීර ටිකක්, පළු ටිකක් මෙව්වා කෑවේ. වැවට ගියාම ඇලට ගියාම නෙළුම් බට්ටක් ඇදගෙන ඇවිල්ලා අරගේ තියෙන ඇතුලේ තියෙන ඇට ටික කෑවා. වාඩි වෙලා ඉඳන්. ඉතින් අපිට රසවත් මේ ඔය පාට ඩයි දාපු ආහාර වර්ග කිතර ළඟට ආවෙන්නේ නැහැ. නමුත් අපිට ලෙඩවල් තිබ්බෙත් නැහැ. අපිට දැන් එතුමා කියපු කතාවත් එක්ක ලෙඩක් හැදුනොත් අපේ අම්මලා තෙල් පාන් රෙද්දක් නරලේ දාලා පිරිත් ටිකක් කියලා බලලා වැඩිහිටි ආතා කෙනෙක් ළඟට එක්කන් ගිහිල්ලා පිරිත් ටිකක් කියෝලා
තෙල් ඩිංගක් ඔළුවේ ගාලා ඒක අවිද්‍යාව නෙමෙයි. ඒක අවිද්‍යාව නෙමෙයි. දැන් මේ වෙද මහත්තයා ළඟත් තිබුණා බුලත් කොලේ අරගෙන මම පොන්චි කාලේ හරිය ආස දෙයක් අපේ ළඟ වෙද මහත්තයෙක් හිටියා. මං හරිය ආසයි පුදුම සුවයක් දැනෙනවා බුලත් කොලේට තෙල් ගාලා පහන් දැල්ලට අල්ලලා එතුමා බුදු ගුණ කියනවා. දැන් අද මට තේරෙනවා ඒ කිව්වේ බුදු ගුණ කියලා. මොකද මම පැවිදි වුණු නිසා හරි ලස්සනට මට එනවා කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම ඕම කියලා බුදුවරු විවරණ ගත්ත තැන ඉඳලා එතුමා ලස්සනට කියනවා. කියලා මේ එතුමා අර නලලා අතන විදිය බුලත් කොලේ පුදුම සුවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ කියනවා ආපහු අපි අර කියපු කතා ටිකත් එක්ක ආපස්සට හැරෙන්න ඇත්තටම මං හිතනවා අපේ ආහාර රටාවල් වල තිබෙන ගැටලු දෙහි ගැට අපි කොච්චර කෑවද වෛද්‍යතුමනි? අඹ ලෑටි ගාගෙන කොච්චර ළමයි කනවද, පේරකට කොච්චර කනවද, බඩේ කොයිතරම් මේ ස්වභාවික දේවල්නේ බඩට එකතුනේ, කෘතිම දේවල් නෙමෙයිනේ මේ පුතේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ මේක නොකිව්වොත් කුහකයන් බවට පත් වෙනවා. ඒ නිසා දේශීය දේවල් අගය කරන්න ආයි මම ආරාධනා කරනවා. ඒ වගේම අපි කියනවා දැන් අපේ ගමේ අම්මලා පාවිච්චි කරනවා නිතරම උළුහාල්. උළුහාල් ඊට පස්සේ තිප්පිලි වගේ දේවල්. කටු ඇල්බටු, තිප්පිලි, උළුහාල්, කොත්තමල්ලි. දැන් අපේ ගමේ අම්මලා දැන් මගේ අම්මට දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් මොකුත් නැහැ වෛද්‍යතුමනි. කිසිම දෙයක් නැහැ අපේ අම්මට. අපේ අම්මා කන්නේ නැහැ. කිසිම දෙයක් අපේ අම්මා ආහාරයට ගන්න නැහැ. ඔය විස ಜಾති, වස ಜಾති, කඩේ කෑම වර්ග කිසිම දෙයක් අපේ අම්මා කන්නේ නැහැ. රතු හාල් බත්, ඇලේ තාම නානවා. ඇලට ගිහිල්ලා රෙදි ටික හොදන් එනවා. තෙල් ගාන්නේ ඔළුවේ හිඳලා. මං හිතන්නේ අපිට මේ කරන්න පුළුවන් දේවල් තමයි අපි නොකර ඉන්නේ. අපේ අම්මට ඔය කියන කිසිම ලෙඩක් නැහැ. පයින් යනවා, පොලට යනවා, ඒ ඔක්කොම කරනවා, වත්තේ වැඩ කරනවා. ඉතින් එතකොට මේ මං කියන්නේ ගමේ ඕන තරම් මෙහෙමයි ඈත ගම් වල ඉන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි වෛද්‍යතුමා කියද්දී අපේ ස්වාමින් වහන්සේලාත් ඉන්නවා මේ වෙලාවේ අපිට ලෙඩ හැදෙන්නේ නැහැ වගේ කියලා සමහර අය හිතාගෙන වැඩ කටයුතු කිරීම. ඒ කියන්නේ කුමන හෝ ඖෂධයක් නොගෙන සිටීමෙන් අපි අනතුරට ලක් වෙන්න පුළුවන්. මේ විශේෂයෙන් ඒ රජයෙන් දෙන ඖෂධය ලබා ගන්න. ඊළඟට මේ වගේ ඖෂධ ක්‍රම තියෙනවා නම් ඒවත් අනුගමනය කරලා බලන්න. මොකද අපේ හාමුදුරුවනේ මම අත් දෙක එකතු කරලා අපේ ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලනවා මේ වෙලාවේ ඇත්තටම ස්වාමින් වහන්සේලා ගෞරවණීය ගොඩාක් අපවත් වුණා. අපවත් වෙනවා. මම තවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක වෛද්‍යතුමනි කතා කළා. මෙහෙම ගියොත් මේ ශාසනයේ ඇත්තටම විශාල දුර්විපාක යුගයක් එනවා. ලොකු අපේ හොඳ දැනුගත් ස්වාමින් වහන්සේලා ටික මෙහෙම අපවත් වෙලා ගිහිල්ලා. වෛද්‍යවරු මැරිලා, වෙද මහතුරු මැරිලා. මේ ඔක්කොම මෙහෙම වෙලා ගියොත් එහෙම තව කාලයක් ගියාට පස්සේ අපිට අර යුද්ධ කැරලි කෝලාහල වලින් අපේ බුද්ධිමත් පරපුර 88 89 70 ගණන් වල ඕවයි මැරුණා වගේ 50 ගණන් වල මැරුණා වගේ පුතේ අපිට අනාගතයේ අවුරුදු තව 30 40ක් යනකොට මේ බුද්ධිය තියෙන පිරිසේ අඩුකමක් ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මම රටට ආරාධනා කරනවා ඔබ සුරක්ෂිත වෙන්න. gedara අත්බේත් විදියට මේ වගේ තිප්පිලි, කටු ඇල්බටු ඊළඟට මේ උළුහාල් වගේ දේවල් එකතු කරගෙන පානයක් විදියට හදලා තියාගෙන බොන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ ගොඩක් බාහිර දේවල් කිමිකල් වර්ග දාපු ආහාර ගන්න එක වෛද්‍යතුමනි ගොඩක් නවත්තනවා නම් මං හිතන්නේ නිරෝගීකම රැක ගන්න හොඳයි. තමන් S2කින් දැකලා තමන්ගේ දෑතර කඩා ගන්න පුළුවන් එළවලු පරතුරු ටිකක් ආහාරයට ගන්නවා නම් හොඳයි. දුරින් ඉන්න, අනිත් අය ආරක්ෂා කරන්න, මාන්නෙකින් ඉන්න එපා. මම කිව යුතුම දෙයක් ගොඩක් අය ඉන්නවා මේ අපිට හැදෙන්නේ නැහැ අර මේකල මාන්නේ. දැන් වෛද්‍යතුමා ඉන්නේ එතුමා ළඟ ඖෂධයක් තියෙන නිසා. නමුත් මට එහෙම කියන්න බෑනේ. මට හැදෙන්නේ නැහැ කියලා මට ඉන්න බෑනේ. මොකද එතුමා ළඟ තියෙන ඖෂධය මන් ළඟත් නැහැනේ. එතකොට මට කොහෙන් හරි මොකක් හරි ඖෂධයකට යන්න වෙනවා. ඒ නිසා රටේ අයට මම කියන්නේ යම්කිසි ඖෂධයක් අපි ගත යුතුයි. ඒ ක්‍රමවේදවල යා යුතුයි. ඊළඟට අපේ හාමුදුරුවෝත් ඉන්න මුඛවාණමක්වත් දාන්නේ නැහැ. ඉතින් එහෙම මේ කරන්නේ මොන පිස්සුද අපිට හැදෙනවද කියලා ඉඳලා අන්තිමට අපවත් වෙලා. ඒක හාමුදුරනේ මේ ඒක බුදුදහමටත් එකඟ නෑ ඔය කියන එක. මොකද බුදු දේශනාවක එක තැනක තියෙනවා මේ පරිවර්ජනා පහතබ්බන් විනෝදනා පහතබ්බ කියලා. මග හරින්න ඕන තැන මග හරින්න කියනවා. ඡණ්ඩ හස්තියා ඉන්න තැනට මට කොහෙද ඇත්තු ගහන්න කියලා යන්න එපා කියනවා. හිමිට මග හැරලා යන්න කියනවා. ඒ කියන්නේ මග හරින්න ඕන තැන් මග හරින්න ඕන. දුරු කරන්න ඕන තැන් දුරු කරන්න ඕන. ඒ දුරු කරන්න ඕන තැන මං ගුණවත් කෙනෙක් කියලා පැත්තකට වෙලා හිටියොත් එමේ ලොකු අමාරු වැටෙන්න පුළුවන්. වංශේ කියන එක ඇත්ත. ප්‍රතිකර්මයක් කරන්න ඕනේ. ඒ නිසා ඔන්න ඔය හේතුව නිසා වෛද්‍යතුමාටත් අත්දැකීම් ඇති. ඒ කියන්නේ ඔය කිසිදු වෛද්‍ය ක්‍රමයකට යන්නේ නැතුව සමහර අය නිකාම් ඔය ඉන්නවා. දැන් මේ ලෙඩ බෝ කිරීම ගැන ගත්තත් මම හිතන්නේ රටට උනත් මම මේක පොතේ කියන්න ඕනේ. දැන් අපි මේ පාරේ මම දැන් මේ ආයතනයේට වඩිනකොට උනත් මම දැක්කේ ගොඩාක් අය මගතොටේ මේ මොන ඇඳිරි නීතිය දාලා තිබ්බත් මොන දේ දාලා තිබ්බත් පුතා ඉතාම අවිචාරාත්මකව. ඉතින් ඊළඟ එක තමයි මේ කොරෝනා රෝගීන් ගෙවල් වල නිරෝධායනය සහ කටයුතු වල යොදලා ඉන්න වෙල් පුරා ඇවිදිනවා, ගම පුරා ඇවිදිනවා, කුඹුරු වැඩට යනවා. දැන් කුඹුරු වැඩට යන රජෙන් අවසර දීලා තියෙනවා. බැලුවම කොරෝනා ලෙඩුත් ගිහලා කුඹුරු වැඩ. ඒකට පිටිපස්සෙන් වැටෙන් පැනලා ගිහලා කුඹුරේ වැඩ කරනවා. එතකොට එයා දන්නේ නැහැ තව කී දෙනෙකුට මේ தත්ත්වය අපි ආසාදනය කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් මම හිතන්නේ සෞඛ්‍යාංශය හැමෝම ඊළඟට තව කාරණාවක් කියනවා මෙතුමා කිව්වා වගේ හෙද හෙදියන් PHI මහත්තුරු මේ වගේ අය
අපිට බොහෝම කරුණාවෙන් සලකන මෙතුමා කියන්න වගේ සමහර අය රහසෙන් හරි කියනවා කොත්තමල්ලි ටිකකුත් බීලා බලන්න කියලා. සමහර අය රාජකාරියෙන් පරිබාහිරව අපිට අවවාද දෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ රටේ සියලුම සමස්ත සුවවිරුවන් රණවිරුවන් ත්‍රිවිධ හමුදාව ඔබ වගේ මාධ්‍ය ආයතන ඊළඟට මේ බිමේ වාර්තා කරන අපේ මාධ්‍යවේදියෝ ගම්වල පොඩි මාධ්‍යවේදියෝ ඒ අය මහා වගකීමක් කරන වෛද්‍යතුමනි මේ ඔක්කොමලා අපි මතක් කරලා ආශිර්වාද කරනවා නිරෝගී සම්පත තුනුරුවන්ගේ සරණ වේවා සංඝ රත්නය ආරක්ෂා වේවා දිගාසිරි සම්පත් හැම දිනාටම සැලසේවායි අදත් වරායයි සමිත හාමුදුරුවෝ විදියට ඔබ ඇතුළු මාධ්‍ය ආයතනයටත් ප්‍රාර්ථනා කරනවා. යාත්‍රා වැඩසටහන මේ ලෙසින් ඔබට සමීප කරන්න හැමදාමත් අපිට ආශිර්වාද එකතු කරන කිසිම මූල්‍ය බලාපොරොත්තුවකින් තොරව සමස්ත රට වැසියන් වෙනුවෙන් සමාජ වෙනුවෙන් මේ මෙහෙවර කරන්නට ශක්තිය දෙන අපේ ගෞරවනීය සභාපතිතුමන් ඒ වගේම මේ වැඩසටහනේ නිර්මාතෘවලයා මේ වැඩසටහන අපිට අවශ්‍ය ලෙසින් සමාජයට අවශ්‍ය ලෙසින් සමීප කරන්නට එතුමාගේ උපදෙස් නිරන්තරයෙන්ම ලබා දෙනවා. ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ප්‍රියන්ත කාර්යපෙරම මැතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් අපේ සූතිය මේ මොහොතේ පුද කරමින් අපි සමුගන්න සූදානම් වෙනවා. සමුගන්නා මොහොතේ ඊටමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වකව අපි සූතිවන්ත වෙන්න සූදානම් වෙනවා. අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අපේ මැදිරියට වැඩම වදාළ හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සද්ධර්ම විශාරද රාජකීය පඬිත අවසරයි වරාය සමිත අපි හඳුනන බොහොම පිං අද දවසේ වැඩියට අපේ ගෞරවනීය ආරාධනාවත් සමග ඒ සමගම කොළඹ 10 මාලිගාවත්ත සුදර්ශනාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි හසලක සිළුමිණ අපේ හඳුනන බොහොම පිං ඔබ වහන්සේට අද දවසේ වැඩියට අපේ ආරාධනාවත් සමග ඒ සමගම අපේ ආරාධනාව පිළිගෙන අද දවසේ සහභාගී වුණු කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ඒකකයේ කටයුතු කරන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ඔබතුමාගේ සහභාගීත්වය අදහස් දැක්වීමට අද දවසේ මුණ ගැහෙනවා ආයුබෝවන්. එහෙමනම් හිතවතුනි ඔබටත් ආයුෂ බොහෝ වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා. මේ කියපු කාරණා ජීවිතේට එකතු කරගෙන ඔබත් සමාජයත් රටත් යහපත් තැනකට ගෙනෙන්නට ඔබේ වාක්‍යම ඉටු කරයි කියන බලාපොරොත්තුව ඔබ හමුවේම තබමින් අදට සමුගන්නයි සූදානම් වෙන්නේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබට ආයුබෝවන්. ජය සිරි මා බෝධි රන්වැලි සෑදී මිහින්තලය ඉසුරුමුනිය අවකන සිරිමා හිමේ රන් රන් ගිරිතමුළු ගලේ සරණයි නිද අතට ගෙලේ අනුරපුරය පොළොන්නරුව තිස්ස මහරාමනුවර රුහුණු පිහිටි මායාරට පවසයි නිදහස් උදාන ජයසිරි මා බෝධි රන්වැලි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.